එදා එකේ තව චුට්ටක් තියෙනවා ඒක අපි කරලම මේ ඊළඟ මේ සතියේ ටියුට් එක හම්බුණා නේද නිෂ්පාදකයාගේ හැසිරීම පිළිබඳ න්‍යාය මං හිතන්නේ මං එව්වා හම්බ වෙන්න ඕනේ හම්බුණා නේද අද ඔව් ගිය සතියේ තිබ්බේ නෑ පුතේ මං එදා උදේවරුේ රිවිෂන් එකක් තිබ්බා ඔයාලගේ මේ සැරේ ලියන අයට එතකොට මට අමාරු උදේ පැය 3ක් කරලා ආය අමාරුින්ද තිබ්බේ නෑ ගිය සතියේ ඒකේ ඉතුරු ටික අපි කරලා අනිත් පාඩමට යන් එදා අපි අන්තිමට කතා කරේ පාරිභෝගික හැසිරීම පිළිබඳ න්‍යාය යටතේ උපේක්ෂාවක් විග්‍රහය යටතේ පාරිභෝගිකයාගේ සමතුලිතය පාරිභෝගිකයාගේ සමතුලිතය බෝඩ් එක පේනවද අඩුද සමතුලිතය කතා කරේ උපේක්ෂා වක්‍රයෙන් කියවෙන්නේ පාරිභෝගිකයාගේ කැමැත්ත ඊට පස්සේ අයවැය රේඛාවෙන් කියවෙන්නේ අයවැය රේඛාවෙන් කියවෙන්නේ පාරිභෝගිකයාගේ හැකියාව මේක පාරිභෝගිකයා හැකියාව අයවැය රේඛාවෙන් මේක පාරිභෝගිකයාගේ කැමැත්ත තමයි මම පොඩ්ඩක් මේ මතක් කරේ තප්පරයක් කැමැත්ත එහෙනම් කැමැත්ත සහ හැකියාව එකතු වෙච්ච තැන තමයි අපි කිව්වේ පාරිභෝගිකයාගේ සමතුලිතය කියලා හරි උතන කතා කරලා තමයි නැවැත්තුවේ අපි අද බලමු පොඩි ප්‍රමාණයක් පේන්නේ මේ කියද නේද මට ඒකයි වැඩි අක්කා රෙජිස් කරලා තියෙනවා කමක් නෑ මම පොඩියට අඳින්නම්කෝ අපි අද කතා කරන්නේ පාරිභෝගිකයාගේ සමතුලිතය වෙනස් වීම සමතුලිතය වෙනස් වීම සමතුලිතය වෙනස් වෙන්නේ කොහොමද කියන එක සමතුලිත අවස්ථාවේදී මොකක්ද තිබිච්චි ලක්ෂණ දෙක න්‍යායාත්මකව කියනවා නම් අපි සාමාන්‍යික උපයෝගිතා මූලධර්ම mu 1 බෙදීම p1 සමානයි mu 2 බෙදීම p2 ආදී වශයෙන් ගියා ඒවා වැඩි හිතන්න එපා අනිත් එක තමයි x 1 x2 කියලා වාහන දෙකක් තිබ්බනම් px1 x1 ධන px2 x2 සමාන වෙන්න ඕනේ mට ඕක තමයි අපි තෘප්ත වෙන්න ඕනේ ලක්ෂණ දෙක හැටියට ගන්න. එහෙම අරන් ගණන් නම් මම දුන්නා කෙනෙක් දෙන්නේ තමයි හදලා දාලා තිබ්බි කමක් නැහැ. right. එතකොට එහෙනම් මෙන්න මේ ලක්ෂයේදී පාරිභෝගිකයාගේ කැමැත්ත සහ හැකියාව කියන දෙකම සංතෘප්ත වෙනවා. දැන් මේ සමතුලිතය වෙනස් වෙන්න නම් මොනවද වෙනස් වෙන්න ඕනේ? එකක් තමයි මිලදී ගැනීමේ හැකියාව වෙනස් වෙන්න පුළුවන්. මිලදී ගැනීමේ හැකියාව වෙනස් වෙන්න මේ අයවැය රේඛාව වෙනස් වෙන්න පුළුවන්. අයවැය රේඛාව වෙනස් වෙන්න බලපානවා වෙන්නේ මොනවද? අපි x1 x2 කියලා භාණ්ඩ දෙකක් ගත්තොත් මේක අපි අර හදාගත්ත අඹ වගේ දොඩම් වගේ ගත්තොත් px1 x1 ධන px2 x2 සමානයි ආදායමට. මේකනේ මෙන්න මේ අයවැය රේඛාවේ සමීකරණය පාරිභෝගිකයාගේ හැකියාව දක්වන සමීකරණය මේක. එහෙනම් මේ රේඛාව වෙනස් වෙන්න නම් මොනවද වෙනස් වෙන්න පුළුවන් සාධක? මොනවා වෙනස් වුණොත්ද මේ රේඛාව වෙනස් වෙන්නේ? කියන්න බලන්න. මේක තමයි ඔය රේඛාවේ සමීකරණය. එහෙනම් මේ රේඛාව වෙනස් වෙන්න නම් මොනවා වෙනස් වුණොත් වෙනස් වෙයි කියලාද ඔයාලා හිතන්නේ? කියන්න බලන්න. පොඩ්ඩක් දැන් මතකද කියලා බලන්නත් එක්ක අහන්න. මොනවා වෙනස් වුණොත් වෙනස් වෙයිද ওই රේඛාව? කියන්න උදේ. නැතුව බෑ මේ පාඩම එහෙම නැත්තම්. ওই රේඛාවේ සමීකරණය තමයි මේ. එහෙනම් මේ රේඛාව වෙනස් වෙන්න නම් මොනවා වෙනස් වුණොත් වෙනස් වෙයිද? නිකන් හිතලා කියන්න. බොරු හරි හරි
හරි කිව්වා විතරයි මම වෙන මොකුත් කිව්වේ නැහැ. හරි. right. හරි හොඳයි. කීප දෙනෙක් උත්තර දුන්නා. කොහොම බලන්න බෑ. මොනවද මේකේ තියෙන විචල්යන් වෙනස් වෙන්න ඕනේ. මේකේ තියෙන්නේ මොනවද? මේ භාණ්ඩ දෙකේ මිල තියෙනවා. ඒතකොට මිල වෙනස් වුණොත් මේ රේඛාව වෙනස් වෙනවා. එතන තියෙනවා ආදායම. ආදායම වෙනස් වුණත් මේ රේඛාව වෙනස් වෙනවා. මිල දෙවිදිහකට පුළුවන්. භාණ්ඩ දෙකේම මිල සමාන අනුපාතයකින් අඩු වැඩි වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් එකක මිල වෙනස් නොවි අනිත් භාණ්ඩයේ මිල විතරක් වෙනස් වෙන්නත් පුළුවන්. එහෙනම් මේ සමතුලිතය වෙනස් වෙන්න බලපානවා අපි උපේක්ෂා වක්‍රයේ පැත්තකින් තිබ්බොත් අයවැය රේඛාව පැත්තෙන් ගත්තාම භාණ්ඩවල මිල මිලක්ස් වීම සහ ආදායම වෙනස් වීම කියන එක. අපි දැන් මේ දෙකත් එක්ක ඉස්සරහට යමු. අපි ඉස්සෙල්ලා බලමු පාරිභෝගිකයාගේ ආදායම වෙනස් වීම නිසා කොහොමද සමතුලිතය වෙනස් වෙන්නේ කියලා. right ආදායම වෙනස් වීම. right මම කිව්වේ පාරිභෝගිකයාගේ සමතුලිතය ගත්තාම මෙහෙන් x1 ගත්තොත් මෙහෙන් x2 කියන භාණ්ඩය ගත්තොත් යට පේන්නේ නේද? audio pulling nanti x1 දැන් පේනවනේ right x2 දැන් පාරිභෝගිකයා සමතුලිත වෙලා ඉන්නවා මේ u1 කියන උපේක්ෂා වක්‍රය මත ඔන්න ඔය AB කියන අයවැය රේඛාවේ C කියන ලක්ෂ්‍යය හරිද? x11 තියෙන ප්‍රමාණයකින්. මෙතන තමයි සමතුලිත. පාරිභෝගිකයාගේ ආදායම අඩු වුණොත් අයවැය රේඛාව මොකද වෙන්නේ? දැන් උත්තර දෙන්න ඕනේ. හරියට අවබෝධ කරගෙන යන්න ඕන. තව චුට්ටක් ගැඹුරු තැනකට අපි යනවා මේකේ අන්තිමට. ඒකයි. පාරිභෝගිකයාගේ ආදායම අඩු වුණොත් අයවැය රේඛාව මොකක් වෙයිද? කොහාට විතැන් වෙයිද? පාරිභෝගිකයාගේ ආදායම අඩු වුණොත් අයවැය රේඛාව මොකද වෙන්නේ? ඒව මොනවද නැද්ද? කොමට විතැන් වෙනවා. right. ඔන්න පාරිභෝගිකයාගේ ආදායම අඩු වුණා. වමට විතැන් වෙනවා. පාරිභෝගිකයාගේ ආදායම වැඩි වුණොත් දකුණට විතැන් වෙනවා. අපි වැඩි කරලා බලමු. අඩු කරන්න නැතුව. right. ඔන්න එහෙනම් පාරිභෝගිකයාගේ ආදායම වැඩි වෙනවා A1 B1 ආදී වශයෙන්. දැන් පාරිභෝගිකයා U1 කියන උපේක්ෂා වක්‍රය මත රැඳිලා ඉන්නේ. එයා ඊට වඩා ඉහළ උපයෝගීතාවයක් දැන් ගමන් කරනවා U2 කියන උපේක්ෂා වක්‍රය මත. දැන් සමතුලිතය මෙතන. දැන් තවදුරටත් ආදායම වැඩි වුණොත් තවදුරටත් පාරිභෝගිකයාගේ අයවැය රේඛාව EF ආදී වශයෙන් තවදුරටත් ඉහළට විතැනෙනවා. ඒ අවස්ථාවේදී ආපහු පාරිභෝගිකයා ඊටත් වඩා ඉහළ උපයෝගීතා මට්ටමක් කරා ගමන් කරනවා U3 කියන උපේක්ෂා වක්‍රයේ K කියන ලක්ෂ්‍යයට. හරිද? එහෙනම් පාරිභෝගිකයාගේ ආදායම වැඩිවීම නිසා පාරිභෝගිකයා පරිභෝජනය කරන ප්‍රමාණයන් වැඩිවීම එහෙම නැත්නම් පාරිභෝගිකයාගේ සමතුලිත ලක්ෂයන් යා කරලා අඳින වක්‍රය මොකද්ද? පාරිභෝගිකයාගේ ආදායම වෙනස් වීම නිසා ඇතිවන නව සමතුලිත ලක්ෂයන් යා කරලා අඳින වක්‍රයට අපි කියනවා ICC කියලා. මොකක්ද? ඉන්ටර්නැෂනල් ක්‍රිකට් කවුන්සිල් නෑ එහෙම නෙමෙයි. ආදායම් පරිභෝජන වක්‍රය කියලා. හරිද? ආදායම වෙනස් වීම නිසා පාරිභෝගිකයා
ගමන් කරන නව සමතුලිත ලක්ෂයන් සියල්ල යා කරලා අඳින වක්‍රය අපි කියනවා ආදායම් පරිභෝජන වක්‍රය කියලා. පැහැදිලිද ඒක? එහෙනම් ඒකට අපි කියන්නේ ආදායම් පරිභෝජන වක්‍රය. දැන් මේ ආදායම් පරිභෝජන වක්‍රයේ හැඩයන් අපි බලමු. දැන් ඔයාලා මේක හරි නේද පුතේ? මේක පැහැදිලිනේ? එහෙනම් ආදායම වැඩිවීම නිසා වෙනස් වන සමතුලිත ලක්ෂයන් යා කරලා අඳින වක්‍රය ආදායම් පරිභෝජන වක්‍රය. ආදායම් පරිභෝජන වක්‍රයේ හැඩයන් අනුව අපිට භාණ්ඩ වර්ග වල ස්වභාවය කියන්න පුළුවන්. හරිද? අපි බලමු කොහොමද කියලා. ඉතින් x1 ඉතින් x2. right. දැන් ආදායම් පරිභෝජන වක්‍ර මෙහෙම තියෙන්න පුළුවන්. අපි හිතමු ICC1 කියලා මේක. තව එකක් තියෙන්න පුළුවන් මෙහෙම. ICC2. තව එකක් කෙලින්ම තියෙන්න පුළුවන්. ICC3. තව එකක් තියෙන්න පුළුවන් මෙහෙම. ICC4. තව එකක් තියෙන්න පුළුවන් මෙහෙම. ICC5. දැන් අර ආදායම වෙනස් වීම නිසා ඇති වෙන සමතුලිත ලක්ෂයන් යා කරලා අඳින ලද ICC වක්‍ර ටිකක් තමයි මේ තියෙන්නේ. මම මේක දැන් අයවැය රේඛා සහ උපේක්ෂා වක්‍ර ඇඳලා නැහැ. එතකොට රූප සටහන හොයාගන්න බැරි වෙනවනේ මොකද්ද කියලා. ඒක නිසා. දැන් මට කියන්න මෙන්න මේ ICC1 කියන එක ගත්තොත් ආදායම වැඩි වෙනකොට මොකද වෙන්නේ අපි බලමු. ඔන්න ආදායම කියනවා. මෙන්න මෙතන. මේකෙන් පරිභෝජනය මෙච්චරයි. දැන් ආදායම වැඩි වෙනවා. දැන් මෙතන පරිභෝජනය මේකයි. මේක x1 දැන් මේක x බිංදුව ඔන්න මෙහාට ආවා. මේකේ පරිභෝජනය x2 1 x2 2 1 වැඩි වෙනවා. තවත් ආදායම වැඩි කරොත් මොකද වෙන්නේ දැන්? එහෙනම් මේකේ x බිංදුව 1 ගාදල තව අඩු වෙනවා. දැන් මේක x2 2 2 ආදී වශයෙන් තව වැඩි වෙනවා. මොකද උනේ ආදායම වැඩි කරනකොට x1 කියන භාණ්ඩයේ පරිභෝජනය මොකද කරන්නේ? අඩු කරනවා. එහෙනම් x1 කියන භාණ්ඩය මොකද්ද? බාල භාණ්ඩයක්. පැහැදිලිද? x1 කියන්නේ බාල භාණ්ඩයක්. මේක අනිත් පැත්තට ගියොත් ඒකේ මොකද? ඒක ආදායම වැඩි වෙනවට වඩා වැඩි වේගයකින් පරිභෝජනය වැඩි වෙනවා. සුඛෝභෝගී භාණ්ඩයක් x2. හරිද? ඕකෙන් අපි බලමු අනිත් පැත්තට. ICC5 කියන එක. දැන් ආදායම මෙතෙන්දී ඔන්න මෙතන x2 බිංදුව. දැන් මෙතන x1 2. දැන් තවත් ආදායම වැඩි වෙනවා මෙන්න දකුණට. දැන් මොකද වෙන්නේ? දැන් මේක අඩු වෙලා. මේක හැබැයි ඊට වඩා වේගෙන් වැඩි වෙලා. තව වැඩි වෙනකොට දැන් මොකද? මේක තවත් අඩු වෙනවා. මේක වැඩි. දැන් එහෙනම් ICC එක ආදායම් පරිභෝජන වක්‍රය x1 භාණ්ඩය දෙසට නැමිලා පවතිනවා නම් මොකද කියවෙන්නේ? x2 කියන භාණ්ඩය බාල භාණ්ඩයක්, x1 කියන භාණ්ඩය සුඛෝභෝගී භාණ්ඩයක්. පැහැදිලිද ඒක? මට පැහැදිලිද කියන්න පුතේ? ඒ කැලේ පැහැදිලිද? කියන්න නැතු යන්න බෑ ඒක ටිකක් නැත්තම් පස්සේ ඊට පස්සේ ලෙඩක් වෙයි. කියන්නකො පැහැදිලිද කියලා? ඒ කියන්නේ මේක ඔන් කරලා නිදාගත්තද කවුරුම මුකුත් කියන්නේ නැහැ. හරි නිදාගත්තත් ඔය විනාඩි දෙකකට නිින්ද යන්නේ නැහැනේ. කිව්වද කවුරුහද? අපෝ කියන්නේ. ඉංග්‍රීසි කියන්න පුතේ මේක. රයිට් මේ බලන්නකෝ එක සැරයක් කියන්න. නෝ කියලා කියනවා තේරුණා කියලා කියනවා කෙනෙක් කියනවා වේගෙන් කියනවා මෙහි x1 කියන භාණ්ඩයේ තියෙනවා තිරස් අක්ෂය x2 කියන භාණ්ඩයේ තියෙනවා සිරස් අක්ෂය.
ICC1 ICC2 මේ පස්සේ join වෙච්ච අය දන්න තේරුන්නේ නැහැ කියන්නේ. ICC අපි ඇඳා. හරිද? ICC වලින් කියවෙන්නේ පාරිභෝගිකයාගේ නව සමතුලිත ලක්ෂ්‍යයන්. මිල එහෙම නැත්නම් ආදායම වැඩිවීම නිසා ඇතිවන ආදායම වැඩිවීම කියන්න බෑ. වෙනස් වීම නිසා ඇතිවන නව සමතුලිත ලක්ෂ්‍යයන් යා කරලා අඳින වක්‍රයට තමයි අපි කියුවේ ආදායම පරිභෝජන වක්‍රය කියලා. හරි වෙලාවට join වෙන්න බුදු මම වෙලාවටම පටන් ගන්නවා. ඊට පස්සේ ඒ වක්‍රයේ පිහිටීම අනුව තමයි මේ භාණ්ඩවල හැසිරීම මම කියලා දුන්නේ. එතකොට මේකේ තියෙන්නේ තිරස්අක්ෂය x1 සිරස්අක්ෂය x2. එහෙනම් ICC වක්‍රය x2 පැත්තට ඔහොම වක්‍ර වෙනවා නම් මම දැන් ඇඳලා කියලා දීපු එකට අනුව පේන්නේ ආදායම වැඩි වෙන එක තමයි මේ රතු රේඛාවෙන් කියන්නේ ආදායම වැඩි වෙනකොට දකුණට විතන් වෙනවා අයවැය රේඛාව. ඒ වැඩි වෙන්න දැන් පළවෙනි තැනේදී x1 හිටියා දෙවෙනි තැනට යනකොට x බිඳුව ලා පාඩු වුණා. ඊළඟ තැනට ආදායම වැඩි වෙනවා තවත් අඩු වෙනවා. ඒ කියන්නේ මේ අක්ෂයේ තියෙන භාණ්ඩය බාල භාණ්ඩය. ඇයි? ආදායම වැඩි වෙනකොට පරිභෝජනය අඩු වෙනවා. මේක ඒකේ අනිත් පැත්ත. ආදායම වැඩි වෙනවත් එක්කම ඊට වඩා වැඩි වේගයකින් පරිභෝජනය වැඩි වෙනවා. එහෙනම් x2 කියන්නේ සුඛෝපභෝගී. අනිත් පැත්තට ගියාම මේවා ඇඳලා බලන්න ගෙදර. ඔයාලට අප් ඩියුටි එකේ තියෙනවා ඒක. අනිත් පැත්තට ගියාම මේ ආදායම වැඩි වෙනකොට මේ භාණ්ඩයේ පරිභෝජනය අඩු වෙනවා මේක වැඩි වෙනවා. එහෙනම් මේක එහෙම නැත්නම් x2 බාල භාණ්ඩයක් x1 සුඛෝපභෝගී භාණ්ඩයක්. ඊට පස්සේ අපි යන් ඊළඟ එකට ICC දෙකට ගියොත් ඔන්න පළවෙනි ආදායම මට්ටමේදී x1 කියලා හිතමු. ඔන්න මෙතන x2 නම් වෙන පාඩ ගියා. දෙවෙනි ආදායමට යනකොට ඔන්න මෙතන x2 චුට්ටක් වැඩි වුණා. ඊට වඩා වැඩි වේගයකින් මේක වැඩි වෙනවා. ඊළඟ තැනට යනකොට ඔන්න මේක චුට්ටක් වැඩි වුණා. x3 මේක ඊට වඩා වැඩි වෙනවා. දැන් මොකද කියන්න පුළුවන්? මෙවැනි ආකාරයට ICC වක්‍රය x2 භාණ්ඩයේ තියෙන අක්ෂයට සමාන්තරව වගේ ගමන් කරනවා නම් මොකද කියන්න පුළුවන්? මේ ආදායම වැඩි වෙනකොට මේකෙන් වැඩි වෙච්ච ප්‍රමාණය මේ චුට්ටයි ඔය නේද? එහෙනම් ආදායම වැඩි වෙනවත් එක්කම පරිභෝජනය එතරම් විශාල වේගයකින් වැඩි වෙන්නේ නැහැ. මොන වගේ බලන්න ලුණු වගේ. ලුණු වැඩිපුර කන්නේ නැහැ, බෙහෙත් වැඩිපුර බොන්නේ නැහැ. එහෙනම් ඒ කියලා කියන්නේ x1 කියවෙන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩය. හැබැයි මේක ඊට වඩා වෙනස් නේ. ආදායම වැඩි වෙනකොට වේගින් වැඩි වෙනවා. එහෙනම් ඒක x2 කියලා කියන්නේ සුඛෝපභෝගී භාණ්ඩය. ඒකේ අනිත් පැත්ත තමයි මේකෙදි. මේ බලන්න. මේකෙදි මෙන්න පළවෙනි එකේදී ඒකට මම ආයෙ කරන්න පාටක් නැහැ ඒක. හරි මම නිකන් කළු වලින් අඳින්නම්. ඔන්න මෙතන x1 මෙතන තමයි x2. ඔන්න මෙතෙන් එනකම් වැඩි වෙනවා දෙවෙනි එකේදී x1 2. හැබැයි මේක චුට්ටයි වැඩි වෙන්නේ x2. මේක වැඩි වෙනවා x3. හැබැයි මේක චුට්ටයි වැඩි වෙනවා. ඒතකොට එහෙනම් පැහැදිලි මේ විදිහට තිරස්අක්ෂයට සමාන්තරව වගේ ගමන් කරනවා නම් ICC ආදායම පරිභෝජන වක්‍රය x1 භාණ්ඩය මොකද්ද? සුඛෝපභෝගී. x2 භාණ්ඩය අත්‍යවශ්‍ය භාණ්ඩයක්. පැහැදිලිද ඒක? ඒක පැහැදිලි නේද උදේ? මේකෙදි කියවෙන්නේ ආදායම කෙලින්ම ඇඳොත් ආදායම වැඩි වෙන වේගයට සාපේක්ෂව ඒ ආකාරයෙන්ම භාණ්ඩ දෙකේම ප්‍රමාණයන්ද වැඩි වෙනවා. ඒක ඉතර අපිට වැදගත් නැහැ. මේ විදිහේ වක්‍ර මොන ආකාරයට ආවත් ඔයාලට දැන් ආදායම වැඩි වෙන විදිහ ඇඳලා වුණත් පැහැදිලි කරගන්න පුළුවන්. ඒක පැහැදිලි ඇති කියලා හිතනවා. right? එහෙනම් ICC වක්‍රයේ හැඩය අනුව භාණ්ඩයන් කොහොමද අපි තීරණය කරන්න කියන්නේ. ICC කියේ මොකද්ද? පාරිභෝගිකයාගේ ආදායම වෙනස් වීම නිසා ඇතිවන නව සමතුලිත ලක්ෂ්‍යයන් යා කරලා අඳින වක්‍රය. right. එංගල් වක්‍රය අපි ඕනේ නැහැ පුතේ ඒක අපි කරන්න. එංගල්ස් වක්‍රය ඕනේ නැහැ. right. ඊට පස්සේ බලමු දැන් අර ඉස්සෙල්ල මම කියපු එකට අනුව ඔයාලා කිව්වා px1 x1 ධන px2 x2 සමානයි m කියලා. දැන් මේක වෙනස් වීම නිසා වෙච්ච විපර්යාසය තමයි අපි කතා කරේ. මොකද්ද? ආදායම. දැන් ඔයාලා ඉස්සෙල්ල කිව්වා මේ රේඛාව වෙනස් වෙන්න පුළුවන් මිල වෙනස් වීම නිසා. හරිද?
දැන් හොඳට අවධානයෙන් ඉන්න මම ප්‍රශ්නයක් අහනවා. right x1 භාණ්ඩය පේනවා නේද? x2 අද ලෑල්ල මොකක් හරි වෙලා. u1 අයවැය රේඛාව මෙන්න මෙතන අපි හිතමු a කියලා සමතුලිත වෙලා ඉන්නවා. හරිද? මෙතන සමතුලිතයි. දැන් කොහොම සමතුලිත වෙලා ඉන්නකොට x1 හරිද? මම කියනවා x1 භාණ්ඩයේ මිල අඩු වෙනවා. x1 භාණ්ඩය කියන්නේ px1 මිල අඩු වෙනවා. px මිල මේක ස්ථාවරයි ඈ. x2 වෙනස් වෙන්නේ නැහැ. x2 භාණ්ඩේ මිල වෙනස් වෙන්නේ නැහැ. අඹ මේක නම් මේක දොඩම් නම් දොඩම් වල වෙනස් වෙන්නේ නැතුව අඹ වල මිල වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ කොහොමද? මිල අඩු වෙනවා. එහෙනම් මිල අඩු වෙනකොට අයවැය රේඛාව දකුණටද විතැන් වෙන්නේ වමටද? මොකද්ද කියන්නේ? අයවැය රේඛාව විතැන් වෙන්නේ දකුණටද වමටද x1 භාණ්ඩයේ මිල අඩු වෙනකොට? x1 භාණ්ඩයේ මිල අඩු වෙනකොට පේනවා අඩුයි. මම මෙහාට නමින්නම්. මම ඒක කිව්වා මෙහාට ගියා හැදුවත් ආයෙත් පේන්නේ ගානම තමයි පුතේ මතක් කරන් ගන්න. හරි. right x1 භාණ්ඩයේ මිල අඩු වෙනවා. මම අහන අයවැය රේඛාව දකුණටද වමටද විතන් වෙන්නේ. මිල අඩු වෙන්නේ ආ. x1 භාණ්ඩයේ මිල අඩු වෙනකොට. හොඳයි. අවදානෙන් ඉන්නේ. ඇයි එහෙම වෙන්නේ? සාමාන්‍ය ඉල්ලුම සැපයීමේදී නම් මිල අඩු වෙනකොට වමට විතන්නේ. අවයිනි මොනවද කියන්නේ? පේන්නේ? මට පේනවනේ හොඳට. මේක පේන්නේ නැද්ද ඔයාලට? මේ උඩ ඒවා කමක් නැහැ. මේ රූප සටහනේ මේ පැත්ත පේන්නේ නැහැ කියලාද කියන්නේ? ආය අඳින්න වෙනවනේ. එහාට එන්න අඳින්නම් කොහේ? දැන් පේනවා. x1 ආයක පල්ලෙහාට ගියාම පේන්නේ නැද්ද? අන්ලා කියලා. එදා පේල් ටික පෙවුනානේ හොඳට මම පේන්නේ. x1 මේ හරි කියන්නම්කො x1 දැන් පේනවා. කොහොමද ඔයාලා හිතා ගන්න මේක x1 කියලා? ඒත් පේන්නේ. හරි x1. මේක x1. තව ටිකක් උඩට ගත්ත උඩ පේන. දැන් ඔන්න මම පොඩි නඳින්න. අපේක්ෂාවක් වේ u1 මෙන්න අයවැය කපාන යන්නේ නැහැ. මට මේ අඳිනකොට ගියා. අයවැය රේඛාව AD කියලා තියෙනවා. මෙන්න නව සමතුලිත C. මේක x2 බිඳුව, මේක x1 බිඳුව. උතර බිඳුව. හරිද? එහෙනම් මේ C කියන ලක්ෂයේදී සමතුලිතයි. දැන් මම ඇහුවේ x1 කියන භාණ්ඩයේ මිල අඩු වෙනවා. මිල අඩු වෙනකොට මොකද වෙන්නේ? වමට විතන් වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. කීපයක උත්තරේ හරි. ඇයි දකුණට විතන් වෙන්නේ? මිල අඩු වෙනකොට මේ භාණ්ඩයෙන් පාරිභෝගිකයා එහෙම නැත්නම් වැය කළ හැකි ආදායමට ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් x භාණ්ඩය ප්‍රදේශයේ මේක දකුණට දෝලණය වෙනවා A ආකාරයට. දෝලණය වෙනවා ඒ මිල අඩු වෙච්ච භාණ්ඩයේ තියෙන අක්ෂය පැත්තට. හරිද? එහෙනම් දැන් නව උපේක්ෂා වක්‍රයකට ගමන් කරලා මෙයා සමතුලිත වෙනවා u2 කියන උපේක්ෂා වක්‍රයේ ඊළඟට. තවදුරටත් x1 කියන භාණ්ඩයේ මිල අඩු වුණොත් කොහොම එහා පැත්තට ගිහින් තියෙන්නේ ආපහු මොකද වෙන්නේ? නවතම සමතුලිතයක් කරා ආය ගමන් කරනවා
U3 ඒක අපි එහෙනම් මිල වෙනස් වීම නිසා පාරිභෝගිකයාගේ නව සමතුලිත ලක්ෂ්‍යයන් යා කරලා අඳින වක්‍රය TCC. ඉස්සෙල්ලා ආදායම වෙනස් වීම නිසා දැන් මේ මිල වෙනස් වීම නිසා මිල අඩු වැඩි වීම නිසා ඇතිවන නව සමතුලිත ලක්ෂ්‍යයන් යා කරලා අඳින වක්‍රයට අපි කියනවා මිල පරිභෝජන වක්‍රය කියලා. මිල පරිභෝජන වක්‍රය TCC. හරිද? right. ඊට පස්සේ දැන් ඔයාලා මෙන්න මේකේ PCC වල හැඩය අනුව බාන්න කොහොමද කියලා බලමු චුට්ටක්. දැන් ICC වගේම තමයි PCC. right. ඊනෝද කියලා බලන්න තිස්සේ. අපි බලමු ඔයාලට දීලා තියෙන එකම මම ගන්නම් නැත්තම් වෙනසක් වෙයි. ඔව්. මේව තියෙනවා මේක පැත්තට දැමිලා x2 x1 ඊට පස්සේ ආයතනින් තියෙනවා බිඳුව PCC CCC2 1 ඊට පස්සේ මෙහෙම එකකුත් තියෙනවා ඉඳලා මම ඒ ටික බලන්න ඒ ටික අමාරු දෙයක් නෙවෙයි මම කියන්නේ මොන එකකුත් තියෙනවා. දැන් මොකද වෙන්නේ? ඔයාලා ඇඳලා බලන්නකෝ නව සමතුලිත ලක්ෂ්‍යයන් ටිකක් මෙන්න මෙහෙම. ඔන්න එහෙම ගන්නකො. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ ICC1 මේ PCC3 PCC4 කොහොම බැලුවොත් ඔයාලා මේ එක එක ඇඳලා කියන්න මේ PCC1 වලදී x1 ගැන මොකද x2 ගැන මොකද කියන්නේ? මේ මිල x1 අඩු වෙනකොට මොකද වෙන්නේ? x1 මිල අඩු වෙනකොට මොකද වෙලා තියෙන්නේ x කියන භාණ්ඩේ පරිභෝජනේ අඩු වෙලා. ඒ කියලා කියන්නේ x1 ගිපන් භාණ්ඩය. ඊළඟට යනකොට මෙන්න මෙතන මේකේ ලොකු දෙයක් කරේ නෑ මොකද පොඩි දෙයක් කරේ ඔයාලා ගෙදරදී එක එක රූප සරහා ඇඳලා බලන්න. දැන් බලන්නකො මිල අඩු වෙනවා මෙච්චර වේගකින්. මේ හරියට. ඊට වඩා අඩු වේගයකින් තමයි ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන්නේ. එහෙනම් x1 කියලා කියන්නේ අත්‍යවශ්‍ය එහෙම නැත්නම් අනම්‍ය ඉල්ලුමක් සහිත භාණ්ඩයක්. ඇයි අනම්‍ය කියලා කිව්වේ? අනම්‍ය කියලා කිව්වේ මිල වෙනස් වෙන ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයකින් තමයි ඒ භාණ්ඩය සම්බන්ධයෙන් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ. හරිද? ඊට පස්සේ අනිත් එකට ගිහිල්ලා බලන්න මේකට මේකේ මිල වෙනස් වෙනකොට පළවෙනි තැන මෙතන. දෙවෙනි තැන මෙතන. තුන්වෙනි තැන මෙතන. එහෙනම් මිල මෙතනින් නම් මෙතන මෙතනින් නම් මෙතන. ඊට වඩා වැඩි වේගයකින් ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙලා. එහෙනම් x1 භාණ්ඩය නම්‍ය භාණ්ඩයක්. ඊට පස්සේ මේකෙදි මොකද වෙන්නේ? ඒකෙදි වෙනසක් වෙන්නේ නැහැ පූර්ණ අනම්‍ය. පූර්ණ නම්‍ය නෙමෙයි ඒකීය නම්. ඔව්. ඒකීය නම්‍ය ඉල්ලුමක් තමයි මොකේද පවතින්නේ? x1 භාණ්ඩයට. ඔයාලා මේවට ඕනනම් ඉලක්කමක් දාලා හදලා බලන්න ගෙදර. right? ඊට පස්සේ මේ ගෙදරදී ඔයාලා කරන්න ඕන නැති මේ වක්‍ර ඔක්කොම මම එකේ ඇඳලා ඔයාලා පොඩි රූප සටහනක් ඇඳගෙන මෙහෙම මම එකක් ආයෙ කියලා දෙන්නම්. මෙන්න මෙහෙම බලන්නකෝ. මම පොඩි රූප සටහනක් ඇඳගෙන එකක් අඳින්න. දැන් PCC. දැන් ඔයාලා කරන්න ඕන නැති ඔන්න මිල අඩු වෙනවා x1 භාණ්ඩය. x හරි අඹ හරි ඇඳගන්න. හරිද? මම මේක රූප සටහන නිකන් ඇඳ හැලියක් වගේ විදිහින් එකක් කියලා දෙනවා. දැන් මොකද වෙන්නේ? මේකේ මිල අඩු වෙනකොට පළවෙනිමට තිබ්බේ මෙතන. ඔන්න x11. දැන් මිල අඩු වෙනවා. හරිද? මිල අඩු වෙන්නේ මේ ප්‍රමාණය මේ දුරේ. දැන් මොකද වෙන්නේ? x12. ඊට පස්සේ ආයෙ මිල අඩු වෙනවා. දැන් මොකද වෙන්නේ? x13.
දැන් මිල මෙන්න මෙච්චර ප්‍රමාණයකින් දෙකේම අඩු වුණා. හැබැයි ඉල්ලුම් කරන ප්‍රමාණය මොකද? ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වෙන්නේ ඊට වඩා අඩු වේගයකින්. එහෙනම් මිල අඩු වෙන වේගයට වඩා ප්‍රයිස් එක අඩු වෙන වේගයට වඩා අඩු වේගයකින් ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා නම් ඉල්ලුම සැපයුම් අනුව අපි දන්නවා මේක මේ x1 කියන භාණ්ඩය අනම්‍ය භාණ්ඩයක් කියලා. පැහැදිලිද? අන්න ඒ වගේ මේ එක රේඛා ඔයාලා තනි තනිව ඇඳලා ගෙදරදී බලන්න ඕනේ. එතකොට වඩා පැහැදිලි වෙයි. එක එහෙම නැතුව ඔක්කොම එක අඳින්න වෙලා නැහැ මේ පාඩම සති 3ක් දෙන්න. අත් තව වෙන පාඩමක් කරන්නත් ඕනේ. හරි දවස් 22යි තියෙන්නේ. හරිද? right මම ප්‍රශ්නයක් දෙන්න අන්තිමට ඒවට ලියන්න. එතකොට මේවා පුරුවේ මේක ලොකු දෙයක් නෙමෙයි චූටි දෙයක් ඔය කරේ. හරි. ඊට පස්සේ ඉල්ලුම් වක්‍රය ව්‍යුත්පන්න කිරීම. මේවට මම ටියුට් වෙනම එවලා ඇති. තව කොටස් දෙකයි තියෙන්නේ පාඩමට. අපි අද පාඩමට යන්න ඕනේ ඒක ඉවර කරලා. අපි ඉල්ලුම් වක්‍රය ගොඩ නගන්නේ ඔන්න ඔය PCC වක්‍රය ආශ්‍රයෙන්. හරිද? මම ඒක ටියුට් එකක් වෙනම දීලා ඇති ඔයාලට කියව ගන්න. x2 x1 p x1 අන්න යට පේන්නේ නැහැ නේද? ඒක නෙවෙයි යන්නේ. මොකද තරම් දෙපාරක් දින්නේ නෑ. දැන් බලන්න ඉල්ලුම් වක්‍රය කොට නගන්න. ඒක ආවති. ඒක ඉමීට පාත් වෙනවා. හරි? ඒක උඩ පේන්නේ. ඔය පේනවා ඇති. හරි. මේකේ තියෙන එකම අඳින්නම් මම. ඔන්න මිල අඩුවීම නිසා නව සමතුලිත ලක්ෂයන් U1 U2 U3 PCC හරිද මේ තියෙන්නේ x1 කියන භාණ්ඩයේ මිල අඩුවීම නිසා ඇතිවන නව සමතුලිත ලක්ෂයන් යා කරලා අඳින PCC වක්‍රය. ඒකේ ලක්ෂ ටික තමයි අපි ABC කියලා කියන්නේ. හැබැයි මේ වෙලාවේදී x2 කියන භාණ්ඩයේ ඒකකයක මිල රුපියලයි කියලා හිතුවොත් එහෙම නැත්නම් ඩොලර් 1යි කියලා හිතුවොත් එතකොට සිරස්ක්ෂයෙන් කියවෙන්නේ ආදායම මිල කියලා හිතුවා. අපි දැන් බලමු ඕක ඉල්ලුම් වක්‍රයට මාරු කරන්නේ කොහොමද කියලා. අපි මෙතෙන්දී හිතමු මිලවල් ටිකක් මේක රුපියල් 1 ගානේ කියලා හිතුවොත් 7 ඉඳ අඩුවීම 7 5 2 ඕකේ තියෙන්නේ මොනවද 4 නේද 7 4 කොහොම හිතමු x1 භාණ්ඩයේ මිල එහෙම ඔව් එතන 7 මිල අඩු වුණා මිල මොනම අඩු වුණා කියලා. ඒක මේක ලියන්න බෑ මෙහෙම ලියන්න එපා. මම කියන්නේ මේ ලක්ෂයේ තිබ්බා එතකොට මේකේ මිල තමයි 7. හරිද? මෙතන තව මිල අඩු වෙනවා. එතකොට මෙතන 4යි. තව අඩු වෙනවා. එතකොට මෙතන 2යි. එතකොට මෙතන 7 4 2. අනික අවබෝධයෙන් ලියන්න එහෙම එතන ලියන්න ඕනේ නැහැ. හරිද? මිල ක්‍රමයෙන් අඩු වෙනවා. මිල ක්‍රමයෙන් අඩු වෙන ලක්ෂ ටික අපි මේකේ පල්ලෙහා තියෙන මේ පැත්තේ P තියෙන මේ පැත්තේ x1 භාණ්ඩයේ තියෙන රූප සටහනකට මාරු කරනවා. කොහොමද කරන්නේ? මිල රුපියල් 7 දී අපි හිතමු මිල රුපියල් 7 දී ඉල්ලුම් කරන ප්‍රමාණය අන්න මිල රුපියල් 7යි අපි හිතමු ඉල්ලුම් කරන ප්‍රමාණය 20යි. දැන් x1 භාණ්ඩයේ මිල තව අඩු වෙනවා. මිල අඩු වෙනවා කීය දක්වාද? 4 දක්වා. එහෙම නැත්නම් 6 දක්වා අඩු වුණා කියලා හිතන්න. ඔන්න දැන් මිල. දැන් ඉල්ලුම් කරන ප්‍රමාණය මොකද උනේ? 30 දක්වා වැඩි වෙනවා. ඒ මොකද උනේ? මේකේ මිල අඩු වීම නිසා. අයවැය රේඛාව දකුණ. දැන් තවත් අඩු වෙච්චාම තවත් දකුණට ඉතින් වෙලා ඔන්න දැන් මිල මොකද වෙන්නේ? මිල තවත් අඩු වෙලා දැන් 4 වෙනවා. දැන් ඉල්ලුම් කරන ප්‍රමාණය 40. එහෙනම් මිල අඩු වෙනකොට ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වෙන තත්ත්වයක් තමයි මේ රේඛාවෙන් පෙන්වන්නේ. එහෙනම් ඒ කියන්නේ මොකද්ද? ඒක ඉල්ලුම් වක්‍රය.
හරිද? ඔය කියපු කතාව මම ඔයාලට දීලා ඇති ලියලා ඒකේ ඇත්තේ පුතේ ක්‍රම සූචක ප්‍රවේශයේ යටතේ ඉල්ලුම් වක්‍රය ව්‍යුත්පන්න කිරීම කියලා. ඒක තියෙනවද බලන්න? ක්‍රම සූචක ප්‍රවේශයේ යටතේ ඉල්ලුම් වක්‍රය ව්‍යුත්පන්න කිරීම. මට තියෙදි කියලා කියන්නේ. පොඩි පිටුවක්. ඒක ලොකු වැඩක් නෙමෙයි. ප්‍රශ්න වලට එනවා. තියෙනවනේ. ඒක චුට්ටක් බලන්න ඔය මම කියපු එක ඇති. හරි. දැන් අපි අන්තිම කොටසට යන්නේ. මේක ඉතා වැදගත් හොඳට අහගන්න ඕනි. හරිද? ඉතා වැදගත් වගේම චුට්ටක් එකපාරයි කියන්න පුතේ ටිකක් සංකීර්ණ වුණාට මේ අහපු අවුරුදු තියෙනවා. කොහොමම නෙමෙයි. මේ ආදායම් සහ ආදේශ ප්‍රතිපාකේ වෙන් කරපු ඇටි ඔයාලට ලියන්න ආපු තැන තියෙනවා. ඒකින්ද හොඳට අහගන්න. දැන් අපි භාණ්ඩයක මිල අඩුවීම නිසා කතන්දරයක් කියලා දෙන්නේ. ඒක ඉස්සෙල්ලා අහගන්න. භාණ්ඩයක මිල අඩුවීම නිසා අපි හිතමු x එක භාණ්ඩය තව තියෙනවා x2 x3 x4 x5 x6 ඔය ආදි වශයෙන් x7 x8 ආදි වශයෙන් තියෙනවා භාණ්ඩ ගොඩක්. හරිද? x එකත් එක්ක දැන් භාණ්ඩ 8ක් තියෙනවා. වෙළඳ පොලක් ගත්තාම භාණ්ඩ වර්ග අතිවිශාල ප්‍රමාණයක් තියෙනවනේ. ඒක තමයි මේ කියන්නේ. දැන් මේ x1 කියන භාණ්ඩයේ මිල අඩු වුණොත් x1 කියන භාණ්ඩයේ ප්‍රමාණය ඉල්ලුම් ප්‍රමාණය මොකද වෙන්නේ? වැඩි වෙන්නේ. ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන්නේ. මොකක් වුණොත්ද? මේ භාණ්ඩයේ මිල අඩු වුණා. ඒක පැහැදිලිනේ. ඒක දන්න පොඩි දෙයක්. එහෙම වෙන්නේ ඇයි? එකක් තමයි x1 කියන භාණ්ඩයේ මිල අඩු වීම නිසා Taman සතුව තියෙන ආදායමෙන් තවත් භාණ්ඩ ඉල්ලුම් කරන්න පුළුවන්. ඒ කියන්නේ මූර්ත ආදායම වැඩි වීම නිසා. ඒ කියන්නේ රුපියල් 100ක් තියෙනකොට මේ x1 කියන භාණ්ඩයේ රුපියල් 10යි නම් ඔයාලා ඉල්ලන්නේ කීයද? 10යි. 100 වෙලින් 10යි. දැන් මේක රුපියල් 20 දක්වා වැඩි වුණොත් අපි අඩු වුණා කියලා හිතමු 5 දක්වා අඩුනි කතා කරේ. 5 වුණොත් ඔයාලා ඉල්ලනවා 20ක්. ඇයි එහෙම වෙන්නේ? තියෙන්නේ ආදායම 100ම තමයි. හැබැයි භාණ්ඩයේ මිල අඩු වීම නිසා ඔයාලට මේ 100න් ලබාගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කියන්නේ මූර්ත ආදායම වැඩි වෙනවා. ඒක අපි කියනවා ආදායම් ප්‍රතිවිපාකය කියලා. තව විදිහක් මොකද්ද? මේ භාණ්ඩයේ මිල අඩු වීම නිසා මේ අනිත් භාණ්ඩ වලට සාපේක්ෂව අඩු වෙන්නේ මේ X ඔක්කොම ඒවා පරිභෝජනය කරගෙන සමහර මේ අතරින් සමහර ඒවා පරිභෝජනය කරගෙන හිටපු මිනිස්සු x1 භාණ්ඩේ ඉල්ලන්න ගන්නවා. ඔයාලා දන්නවා ඒක අනුපූරක ආදේශක ඒ නිසා හෝ ආත් සම්බන්ධයක් නැති භාණ්ඩات වෙන්න පුළුවන්. සමහර භාණ්ඩ ඉල්ලපු මිනිස්සු සාපේක්ෂව ඒ භාණ්ඩවල මිල වෙනස් නොවී තියෙද්දි x1 භාණ්ඩේ මිල අඩු වීම නිසා මේ භාණ්ඩ වෙනුවට ආදේශ කරනවා x1 කියන භාණ්ඩය. ඒ නිසා x1 කියන භාණ්ඩයේ මිල අඩු වීම නිසා ඒ සඳහා තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ඒකට අපි කියනවා ආදේශන ප්‍රතිවිපාකය කියලා. හරිද? එහෙනම් ආදායම වෙනස් නොවි මිල අඩු වීම නිසා තියෙන ආදායම වැඩිපුර ගන්න පුළුවන් වීම නිසා කරන ඉල්ලුම අපි කියනවා ආදායම් ප්‍රතිවිපාකය. තනකා බලන භාණ්ඩයේ මිල අඩු වීම නිසා ඒහා සම්බන්ධව තිබිච්ච තවත් අනිකුත් සමහර භාණ්ඩවලට වඩා මේකේ මිල අඩු නිසා ඒවා පරිභෝජනය කරගෙන හිටපු මිනිස්සු දැන් මේකට ඇදිලා එන හින්දා මේකේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. ඒකට අපි කියනවා ආදේශන ප්‍රතිවිපාකය. තවත් භාණ්ඩයක් වෙනුවෙන් මේක ආදේශ කරපු නිසා. හරිද? එහෙනම් සමස්ත x1 කියන භාණ්ඩයේ මිල අඩු වීම නිසා ඉල්ලුම් ප්‍රමාණය වැඩි වීමට බලපාන සමස්ත ප්‍රතිවිපාකය කොටස් දෙකයි. ඒක මොකද්ද? ආදායම් ප්‍රතිවිපාකය. අනිත් එක තමයි ආදේශන ප්‍රතිවිපාකය. එහෙනම් ඔයාලා දැන් මේක ප්‍රායෝගික ලෝකෙට ගිහිල්ලා බලන්න. එහෙම මීට කරන්න වෙලා නැහැ. ඔයාලගේ මොකක් හරි භාණ්ඩයක් ගත්තොත් පරිප්පු මිල අඩු වුණා කියලා හිතන්න. ආදායම වෙනසුන් නැහැ. ඔයාලා කොරෝනා කාලෙත් එක්ක හින්ද කියලා තව පරිප්පු 250 300ක් ගේන්න වැඩිපුර ගේන්න උත්සුක වෙනවා. ඇයි? එක හේතුවක් තමයි තමන්ගේ ආදායමට දැන් ගන්න පුළුවන් ප්‍රමාණය වැඩි. අනිත් එක තමයි මුංගට කවුරු ගණන් අඩු වුනේ නැහැ. එහෙනම් මුංගට
250 ගෙනත් හිටපු එක අඩු කරලා අපි හිතනවා එහෙනම් මුංගට පරිප්පු සැමන් ඕනේ නැහැ එහෙනම් පරිප්පුම ගමු මුංගට කවුපි සැමන් ඒවා ගන්න ඕනේ නැහැ එහෙනම් පරිප්පුම ගන්නු මේකේ මිල අඩුයිනේ. ඒ මොකද කරේ? අනිත් භාණ්ඩ වෙනුවට ආදේශ කරලත් මේක ඉල්ල. ඒක හින්දා ඒ දෙකේම ප්‍රතිඵලයක් හැටියට තමයි මේ X1 කියන භාණ්ඩේ එහෙම නැත්නම් පරිප්පු කියන භාණ්ඩයේ ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වෙන්නේ. ඒක පැහැදිලිද? ඒක දෙකට බෙදන්න යන්නේ. ඒක හින්දා එතෙන් දෙනකම් පැහැදිලිද කියන්නේ? කිසියම් භාණ්ඩයක මිල අඩු වීම නිසා ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වෙන හේතු දෙක V3 right. දැන් අපි ඕක මේ උපේක්ෂා වක්‍ර විග්‍රහය ආශ්‍රයෙන් දෙකට කඩමු. හරිද? දැන් මේක දෙකට බෙදන්න යෑමේදී ඒ කොහෙවත් බලන්නේව මේකම අහගෙන ඉන්න මේකම බලන්න ඉන්න එක සැරේ කරන්නේ. X ගේ ප්‍රවේශය යටතේ තමයි අපි මේක කරන්නේ. යාගේ ප්‍රවේශය යටතේ ආදායමේ වන්දි විචලන ක්‍රමය සහ ආදායමේ සමානතා විචලන ක්‍රමය කියන දෙකම යටතේ මේක අපිට වෙන් කරන්න පුළුවන්. දැන් මෙතෙන්දි මම කතා කරන්නේ ආදායමේ වන්දි විචලන ක්‍රමයෙන් මේක බෙදන හැටි විතරයි. ඒක ක්‍රමයක් දැනගත්තාම ඇති දැන්. තව ඉස්සරහට යනකොට සමානතා විචලන ක්‍රමය සහ තවත් විවිධ ආර්ථික විද්‍යාඥයන් ක්‍රම තියෙනවා මේක දෙකට බෙද. ඒවා පස්සේ කතා කරමු. හරිද? right. දැන් ඔන්න බලන්න. පේන් අඳින්න ඕන ඒක නැත්තම්. හරිද? දැන් උඩ චූට්ටක් පේන්නේ නැහැ නේ. මේ මන් දන්නේ මට මාර පරිප්පුවක්. ඔන්න x2 x1 මේකේ තියෙන විදිහට මත් අඳින්න නැත්තම් ඔයාලට ආයෙ පැටලුම්. ඒක නම් ඒක නැතත් කමක් නැහැ. මේ ගණිතය ඔයාලා වැඩි හිතන්න යන්න එපා. හරි. right. ඔන්න u1 උපේක්ෂා වක්‍රය වෙන්න බෑ. පැහැදිලි වෙන්නේ නැතුව ඒ විතරම දැන් රූපසටහන ගංගාව නෑනේ මොකද්ද මේ ප්‍රසන්ටේෂන් එකේදී බලන්න ඒකේ මම ඇඳලා තියෙන්නේ A B අයවැය රේඛාව මත T කියන ලක්ෂයේදී සමතුලිත වෙලා තියෙනවා. හරිද? දැන් ඔහොම තියෙන තත්වයක් යටතේ x1 කියන භාණ්ඩේ ඔයාලා හිතන්නකෝ දොඩම් කියලා හොඳට අවබෝධ කරගන්න එක සැරේ කරා. දොඩම් කියන භාණ්ඩයේ මිල අඩු වෙනවා. අඩු වෙනකොට මොකද වෙන්නේ? අයවැය රේඛාව ඒ අක්ෂයේ දිගේ එහෙම නැත්නම් දොඩම් කියන අක්ෂය දිගේ දකුණට ඇදයි නේ. එදින් ඉන්නත් බෑ. හරිද? දකුණට දෝලණය වුණා. දැන් මෙහාට යනකොට ආයේ එතන xt එක තියෙන්නේ ඒ පැත්තේ මතක තියාගන්න. හරි. දකුණට දෝලණය වුණා. ඇයි ඒ x1 කියන භාණ්ඩේ එහෙම නැත්නම් අපි ඒක හිතමුකෝ ඔයාලා හිතන විදිහට පරිප්පු කියන භාණ්ඩේ මිල අඩු වීම නිසා ඔන්න දකුණට විතන. දකුණට විතන වෙලා නව සමතුලිතයකට එනවා u2 උපේක්ෂා වක්‍රය අපි කියමු s කියලා. හරිද? දැන් නව සමතුලිතයට ආවා එක. අඳින්න ගියාම මේ දැන් මේ රූපසටහන හරියටම ඕනේ නැත්නම් අර පේන්නේ චූටි වෙනස්කම් තියෙන්නේ මේකයි මම ආපහු වෙනද හරියටම ගන්න හදා. හරිද? හරියටම ස්පර්ශ වෙන තැන තමයි. අන්න u2 කියන s කියන තැන නව සමතුලිතයකට ආවා. එහෙමනම් දැන් මොකද වෙන්නේ? දැන් මේ තියෙන්නේ කලින් සමතුලිතය මේ තියෙන්නේ අලුත් සමතුලිතය. මොකක් හින්දා දුන්නේ? මිල අඩු වීම නිසා x කියන භාණ්ඩේ. එහෙනම් භාණ්ඩයක මිල වෙනස් වීම නිසා ඇතිවන නව සමතුලිත ලක්ෂයන් යා කරලා අඳින වක්‍රයට අපි කියනවා මොකද්ද? PCC. මිල පරිභෝජන වක්‍රය. එහෙනම් එහෙම වීම නිසා x1 භාණ්ඩයේ මිල අඩු වීම නිසා
ඒ භාණ්ඩයෙන් පරිභෝජනය කරන ප්‍රමාණය x1 ඉඳලා x1 දක්වා වැඩි වෙනවා. ඒක පැහැදිලිද දෙතෙන් එනකන්? මොකද උනේ t කියන ලක්ෂයේ සමතුලිතයේ ඉන්න අවස්ථාවේදී x1 කියන භාණ්ඩයේ මිල අඩු වීම නිසා අයවැය රේඛාව දකුණට යන වෙලා s කියන නව සමතුලිතයට ආවා. ඒ නව සමතුලිතයන් ටික යා කරලා ඇඳපු වක්‍රයේ PCC ඒකට අනුව බලපුවාම මේ මිල අඩු වීම නිසා x1 භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය x11 ඉඳලා x12 දක්වා මෙන්න මේ ප්‍රමාණය. එහෙම නැත්නම් t ඉඳලා s දක්වා ප්‍රමාණයකින් ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වෙනවා. මේ මුළු වැඩිවීම x11 ඉඳලා x12 දක්වා වැඩිවීම මොකද්ද? ප්‍රතිඵල දෙකක්. එකක් ආදායම් ප්‍රතිවිපාකය ධන ආදේශන ප්‍රතිවිපාකය කියන දෙකේම එකතුව තමයි මේ තියෙන්නේ. මේ x1 කියන භාණ්ඩයේ මිල වැඩිවීම නිසා x1 කියන අඩු වීම නිසා x1 භාණ්ඩයෙන් ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩිවීමේ මුළු ප්‍රතිවිපාකය තමයි මේ පෙන්නන්නේ. මොකද මුළු ප්‍රතිවිපාකය කියන්නේ ආදායම් ප්‍රතිවිපාකය සහ ආදේශන ප්‍රතිවිපාකය කියන දෙකේම එකතුව. මොකද කියන්නේ? දැන් ලියපුවා පේන්නේ නැහැ. මම ඒක තමයි පුතේ කිව්වේ. මේ මෙහෙද ඒක කමන්නේ මම කියන එක අහගෙන ඉන්න මේ කෙරවලේ තියෙන x1යි x1 විතරයි. ඒ අක්ෂය විතරයි එතන පේන්නේ නැත්තේ. වෙන මොකුත් ලියලා නැහැ එතන. එතන තියෙන x1 කියන අක්ෂය විතරයි. නේ? උඩ ලියලා තියෙන්නේ මේකෙන් අහගන්නකෝ. ඔයාලා ලියා ගන්න. මම කියේ මෙතන ලියන එක ගණන් ගන්න එපා. මම කිව්වේ x1 කියන භාණ්ඩයේ මිල අඩු වීම නිසා ඒ x1 කියන භාණ්ඩයෙන් ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වෙනවා x11 ඉඳලා x12 දක්වා. එහෙම නැත්නම් s t ඉඳලා s දක්වා මෙන්න මේ ප්‍රමාණය. ඒ වැඩිවීම අපි අර ඉස්සෙල්ලා කියපු ආදායම් සහ ආදේශන කියන ප්‍රතිවිපාක දෙකේම එකතුව. එකතුව තමයි මේ. දැන් අපිට කරන්න ඕන නැත්තේ ආදායම් ප්‍රතිවිපාකය නිසා කොච්චර වැඩි වුණාද ආදේශන ප්‍රතිවිපාකය නිසා කොච්චර වැඩි වුණාද කියලා හොයන එක. ඒකේදී ආදායමේ වන්දි විචලන ක්‍රමයේදී කරන්නේ දැන් මේ t ඉඳලා s දක්වා ආදායම් මේ ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි උනේ x1 කියන භාණ්ඩයේ මිල අඩු වීම නිසා මෙයාට වැය කළ හැකි ආදායම දකුණට විතන් වෙච්චි. මෙතෙන්දී වන්දි විචලනයේදී කරන්නේ මේ අඩු වෙච්ච ආදායමට සමාන ආදායමක් අපි මේ මනුස්සයාගෙන් වන්දියක් හැටියට අඩු කරනවා. ඒ කියලා කියන්නේ මේ වැඩි වෙච්ච ආදායමට සමාන ප්‍රමාණයක් අඩු කරනවා. අඩු කරනකොට මොකද වෙන්නේ මේ මේක අපි B C කියලා හිතමුකෝ. AC කියන අයවැය රේඛාව සමාන්තරව වමට විතන් වෙනවා. ඇයි? ආදායම අඩු කරනවා. වන්දි කරනවා. එහෙනම් මේකට සමාන්තරව වමට විතන්. දැන් අඳින එක තමයි වැඩි. සමාන්තර අඳිනවා. සමාන්තරයි මේක ඈ. එහෙනම් EF ආකාරයට සමාන්තරව වමට විතන් කරා. ඇයි? මෙයාගෙන් මේ ආදායම අපි කපනවා. වන්දියක් හැටියට හිතපු තැනටම ගේනවා. කවුද ගේන්නේ? U1 කියන උපේක්ෂාවක් වේ මතටම ගේනවා. දැන් ගෙනාවෙන් පස්සේ ආපහු පාරිභෝගිකයා එනවා T කියන ලක්ෂයට. ඇයි යාගේ ආදායම අඩුයි. දැන් T කියන ලක්ෂයට ආවෙන් පස්සේ ප්‍රශ්නේ වෙන්නේ මේ T කියන ලක්ෂයට ඇවිල්ලා පාරිභෝගිකයා හිතගෙන කල්පනා කරනවා යකෝ මෙතනම මම ඉන්නේ මොකද දැන් x1 කියන භාණ්ඩයේ මිල අඩු වෙලානේ. එහෙනම් x1 කියන භාණ්ඩයේ මිල අඩු වෙලා නම් එයා මේ u1 කියන උපේක්ෂාවක් දිගේ මෙතන ඉන්නේ නෑ. දැන් මෙතන පොඩි වෙනසක් පේනවනේ. මේක දිගේ ගමන් කරනවා පල්ලෙහාට. ඇයි ගමන් කරන්නේ? මේකේ මිල අඩු වුණා. එහෙනම් x2 වෙනුවට x1 ආදේශ කරමින් ඉස්සරහට මෙහෙම ගමන් කරනවා. ගමන් කළා දැන් මෙන්න මෙතෙන්දි තමයි අලුත් අයවැය රේඛාවයි u1 කියන උපේක්ෂාවක් රැයි ස්පර්ශ වෙන්නේ. හරිද? එහෙනම් මෙන්න මේ t ඉඳලා k දක්වා මෙන්න මේ ප්‍රමාණය අපි බලමු. ඔන්න k දක්වා ආවා අපි හිතමු x1 3 කියලා. ඒ ආවේයි මේ මිල අඩුවීම නිසා මේ x2 කියන භාණ්ඩය
වෙනුවට x1 කියන භාණ්ඩය ආදේශ කරලා මෙන්න මේ ප්‍රමාණය එහෙනම් අපි කියනවා x1 කියන භාණ්ඩයේ මිල අඩු වීම නිසා x1 කියන භාණ්ඩයේ ඉල්ලුම වැඩි වීමේ ආදේශන ප්‍රතිවිපාකය. මෙන්න මෙතන ඉඳලා මෙතන. මෙන්න මේ කැලල ආදේශන ප්‍රතිවිපාකය. දැන් මෙතෙන් ආවට පස්සේ මොකද කරන්නේ අපි? ආපහු අර එයාගෙන් අයින් කරපු සල්ලි ටික අයවැය ටික අපි දෙනවා. දීපුවම ආපහු මේ රේඛාවටම ගමන් කරනවා. ඒ ටිකම නෙදුන්නේ. දැන් ඒ රේඛාවට ගමන් කරපුවම දැන් මොකද? මෙන්න මෙතන ඉඳලා ආපහු මෙතෙන්ද ගමන් කරනවා. ඒ ගමන් කරන්නේ මෙන්න මේ ටික. ඒ ගමන් කරන්නේ ඇයි? ආපහු අර සල්ලි දීපු නිසා. ඒ කියන්නේ මොකද්ද? ආදායම වැඩි කිරීම නිසා. එතකොට එතරම් තියෙනවා එහෙනම් ආදායම වැඩි වීම නිසා. එහෙනම් මෙතන ඉඳලා මෙන්න මේ ටික අපි කියනවා ආදායම් ප්‍රතිවිපාකය. මේක ආදේශන ප්‍රතිවිපාකය. මේ මුල ටික ඊවර පේන්නේ. දැන් එහෙනම් මේ පළවෙනි සමතුලිතයේ ඉඳලා දෙවනි මේ S කියන සමතුලිතයට ගමන් කරපු මේ දුර මොකක් හින්දාද ගමන් කරේ? ආදායම වෙනස් වීම නිසා. එහෙනම් ආදායම වෙනස් වීම නිසා ඇතිවන නව සමතුලිතයන් න්‍යා කරලා අඳින වක්‍රයට අපි කියනවා ICC. ඒක අපි ඉගෙන ගන්නවා. එහෙනම් ඔන්න දැන් කරලා ඉවරයි. මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතන. එහෙම නැත්නම් මේක මොකක්ද? T ඉඳලා K දක්වා ගමන් කිරීම ආදේශන ප්‍රතිවිපාකයේ K ඉඳලා S දක්වා ගමන් කිරීම. ඒවත් මෙන්න මේ ප්‍රමාණය යටින් ගත්තොත් අපි කියනවා ආදේශන ආදායම් ප්‍රතිවිපාකය කියලා. පැහැදිලිනේ? ඒකසත් මම ටියුට් එකක් දීලා ඇති එක සැරේ පුදේ කරන්න පුළුවන්. දැන් මේක විනාඩි 20ක් විතර යනවනේ. එහෙනම් ඔයාලට මේක ආදේශන සහ ආදායම් ප්‍රතිවිපාකයේ දෙකට බෙදෙන හැටි තමයි ඔය කියලා දුන්නේ. ඒකටත් මම ටියුට් එකක් ඔයාලට එවලා ඇති ආදායම් සහ ආදේශන ප්‍රතිවිපාකයේ. අරමක් පැහැදිලි නේද පුතේ? ඉතුරු ටික ඔයාලට අරකින් බලලා පුළුවන් නේද අවබෝධ කරගන්න? කියන්න දැන් ඒක පැහැදිලි නේද දෙකට කඩපු හැටි? ඉතුරු ටික පුළුවන් පැහැදිලි කරගන්න. ගොඩාක් ලොකුවට හිතන්න යන්න එපා. ඒක අවුරුද්දක තමයි අර මේක වෙන් කරන්න ඇවිල්ලා තිබ්බේ. නමුත් ඔයාලට මේක පොඩි දෙයක් නේ. ඔයාලා අලුත් පිළිහින්දා තේරෙන්නේ නැති ලොකු දෙයක් කියලා. ලොකු දෙයක් නෙමෙයි පොඩි දෙයක්. හැබැයි මම කියපු ඔක්කොම වචන ටික අහගෙන හිටියා නම් ඒකේ සියලු වචන කියවුණා. ආපහු සැරයක් ඔයාලා පස්සේ බලන්න මේක දැම්මෙන් පස්සේ ඉතුරු ටික ඔයාලට පුළුවන් නේද ආපහු සැරයක් අර මන් දීපු කොලේ කියවලා තව දුරටත් ස්ථාවර කරගන්න මේක. කියන්නේ දෙකම PCC කියලා. දෙකම PCC නම් පුතේ දැන් මම කියපු එක පැහැදිලි මේ ICC කරගන්න පස්සේ ඒක. මොකද මෙතන ඉඳලා ආදායම වැඩි වීම නිසා තමයි නැවත මෙතෙන්ද යන්නේ. එහෙනම් ආදායම වැඩි වීම නිසා ඇතිවන නව සමතුලිතයන් න්‍යාය කරලා අඳින එක අපි ICC ආදායම් පරිභෝජන. ඒක මිස්ටේක් එකක්. ඒක එහෙනම් ICC කරගන්න. හොඳයි. ඒ කවුරු හරි කියපු කියලා. මොකද එයා බලලා තියෙනවනේ මේක. රයිට්. පුළුවන් නේද කරගන්න? තා චුට්ටක් ස්ථාවර කරගන්න අදම කරන්න පුළුවන් මේක. අල්ලරින්න එපා. දැන් මම කියපු එකත් එක්ක මතකයිනේ. හැබැයි ඒක මම කොහොම පැහැදිලිව ලියලා තියෙනවා. කිසි අවුලක් නැහැ. හැබැයි මේක ඇඳ උඩ නිදාගෙන කියවන්න බෑ. මේක ඔයාලා පුටුවක ඉඳගෙන ඔය කියන විදිහට ඇඳබලා බල තමයි මේක කරන්නේ. ලස්සන පාඩම. මේක දැන් ප්‍රායෝගික යොදන හැටිත් මම තව චුට්ටකින් ඊගාවට කරන්න යන්න. හරිද? පුළුවන් ද ඒ ටික කියවගෙන ඔයාලට මේක මේව කරගන්න මම ප්‍රශ්නෙකුත් දෙන්නම් අද. කියන්න පුළුවන් නේද? මොකක්ම කියන්නේ. ඔව්. එක්කෙනෙක් කිව්වත් ඇති. ඔව් තමයි ඉතින්. දැන් මේ පාඩමට මඩත් දවසම යයි වගේ මට අපි. ඔව් තව විනාඩි 5කින් අපි මේක ඉවර කරන්න ඕන. ඉතුරු පැයවත් අපි අනිත් පාඩමට යන්න ඕනේ. ඉතින් පාඩම් දෙකයි කොහෙද කරේ? තව තියෙනවා පාඩම් 20ක් විතර. කමක් නැහැ අපි පුළුවන් තරම් මේකින් කරනවා. වේගෙන්ම කරලා බෑනේ. දැන් මේකට විනාඩියෙන් කරා නම් ඔයාලට මෙලව හතරක් තියෙන්නේ. ආපිට එපා වෙයි. නියමම කරලත් බෑ. ඉමීට කරලත් බෑ. මධ්‍යම ප්‍රතිපදාවෙන් බුදුහාමුදුරුවෝ කිව්වා අපි මධ්‍යම ප්‍රතිපදාවෙන් කරගෙන යන්න. අපි බලමු උපේක්ෂා වක්‍ර විග්‍රහයේ ප්‍රායෝගික භාවිතය. ඒකත් අහලා තියෙනවා මේ මෑත. හරිද? මේකේ තියෙනවා මං දාලා ඔයාලගේ ওই ප්‍රසන්ටේෂන් එක බලන්න විකල්ප භාවිත පුද්ගලයන් දෙදෙනෙක් අතර භාණ්ඩ දෙකක් ප්‍රශස්තද හුවමාරු කර ගැනීම, ආදායම සහ විවේකයේ අතර තේරීම, අතිකාල වැටුප් අනුපාතිකයන් ගෙවීමේ අවශ්‍යතාවය, වැටුප් පිරිනැමීම් වක්‍රය සහ ශ්‍රම සැපයුම,
රජයේ විකල්ප ප්‍රතිපත්තියගේ ආහාර සානාධාර ප්‍රතිපාකයේ අතිරේක ආදායම් පැවරීම ප්‍රතිපාකයේ පාරිභෝගික අතිරික්තය. ඒ රජයේ විකල්ප ප්‍රතිපත්ති ඇගීම කියන එක යටතේ තමයි පුතේ ඊළඟ දෙක එන්නේ. ඒක 90 අංක දාගන්න. මම කියන එක තේරෙනවද? රජයේ විකල්ප ප්‍රතිපත්ති ඇගීම කියන එකේ කොටස් දෙකක් තමයි ආහාර සහනාධාර ප්‍රතිපත්තිය සහ අතිරේක ආදායම් පැවරීමේ ප්‍රතිපත්තිය. එතකොට අරකේ 90ක් යටතේ තමයි ඒක එන්න ඕනත්. ඒක නැතුව සම්පූර්ණ කමක් නැහැ එහෙම තිබ්බත් නම් හරියටම නම් අර අපි ඕකෙන් දෙකක් විතර කරමු. කොහොම කරන්න වෙලා නැහැ. එකක් දෙකක් යහන්නේ ඔක්කොම අපි වෙලා තිබ්බොත් වෙලා නම් මේක නෑ වෙන දවසක ඉගෙන ගමු. අපි බලමු පළවෙනි එක. පුද්ගලයන් දෙදෙනෙක් අතර ප්‍රශස්ත ලෙස භාණ්ඩ හුවමාරු කර ගැනීම. හරිද? මේකත් හොඳට අහගන්න. හරි? අමාරු දේවල් නෙමෙයි මේවා ඉගෙන ගන්න ඕන පුතේ නැත්නම් ඉතින් ඒ ලෙවල් මම මෙතන කරලා වැඩක් නැහැ නේ. දැන් මේවා තමයි වැදගත් වෙන්නේ. මොකද මේ ඉගෙනගත්ත තියරි කොහොමද ප්‍රායෝගිකව යොදන්නේ කියලා තමයි මේ දෙකකින් අපි කියන්නේ. ඉස්සෙල්ලා පොඩි දෙයක් කියන්නේ. මොකද්ද? පුද්ගලයන් දෙදෙනෙක් ඉන්නවා AB කියලා. හරිද? AB කියලා දෙන්නෙක් ඉන්නවා. ඔන්න A මෙන්න B. දැන් මෙයාගේ උපේක්ෂාවක්ව මේ තියෙන්නේ. A1 A2 A3. මෙයාගේ තමයි මේ B1 B2 B3 කියලා තියෙන්නේ. හරිද? අපි හිතමු මේක x1 භාණ්ඩය මේ දෙන්නගේම මේක x2 භාණ්ඩය. දැන් මේ භාණ්ඩ දෙක සම්බන්ධයෙන් ඒ පාරිභෝගිකයින් දෙන්නෙක් විතරක් ඉන්නවා කියලා හිතුවොත් A සහ B කියන පාරිභෝගිකයින් දෙදෙනාගේ කැමැත්ත අනුව පෙළගස්වන ලද. එහෙම නැත්නම් කැමැත්ත සමාන කැමැති ලක්ෂණ න්‍යා කරලා අඳින ලද වක්‍රයන්ගෙන් සමන්විත සටහන් දෙකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඒ දෙන්නගේ කැමැත්ත ප්‍රකාශ කරන උපේක්ෂා වක්‍ර සටහන් දෙක. දැන් අපි මෙතෙන්දි කරන්නේ මේ දෙන්න මේ භාණ්ඩ දෙක x1 x2 කියන භාණ්ඩෙන් අපි xy කියලා ගමු නැත්නම් පැටලෙන්න තියෙනවා. එදිනේ xy කියලා හැමද x1 x2ම ගත්තාම අමාරුයි. එහෙනම් xy කියන භාණ්ඩ දෙකින් දෙන්න හවුලේ පරිභෝජනය කරන්න ගියොත් මේ තනි තනිව පරිභෝජනය කරනවට වඩා උපරිම උපයෝගීතාවයක් ලබා ගන්න පුළුවන්. ඒක අපි හොයන්නේ HOFගේ පෙට්ටි සටහනකට මේ දෙන්නගේ උපේක්ෂා වක්‍ර ටික ඇතුළත් කරනවා. හරිද? මේ තියෙන පෙට්ටි සටහන. පේනවද? පේනවද? පේනවනේ. මේක අපි කියනවා HOFගේ පෙට්ටි සටහන. බොක්ස් එක. මගේ පෙට්ටිය නෑද? ඒනවට කමක් නෑ නේද මොනවා කරන්නේ? මේ කියද හොඳ නෑ මම ඒකට කමක් නෑ ඒකට ආයන් බෑ. දැන් ඔන්න බලන්න ඇඳපුවාම බය වෙයි ඉතින්. ඇඳ බය වෙන්න දෙයක් නෑ මේ චූටි දෙයක් අඳින්නේ ඈ. මම අඳින්නේ ඇති කියලා දෙන්නම්කෝ. එතකොට බය වෙන්න හේතුවක් නෑ. අදලා කියන්න මොකක්ද කියලා මේක ස්ලයිඩ් එකේ තියෙනවා. ඉතින් දැන් මට අඳින්න වෙනවනේ. මේකට අපි කියනවා ගිවිසුම් වක්‍රය. ඒනද ගිවිසුම් වක්‍රය. අපි මෙතන හිතමු O A මෙතන OB කියලා. මෙතන y මෙතන x භාණ්ඩය. හරි? දැන් මේ යන්නේ අර දෙන්නගෙම උපේක්ෂා වක්‍ර දෙක එකට. මේ බලන්නකො අර දෙන්නගේ මම ඉස්සෙල්ලා ඇඳපු දෙක කොහොමද තිබ්බේ? හරිද? දැන් මේ AB කියන දෙන්න තමයි මේ පුද්ගලයෝ දෙන්න. මම කිව්වා AB කියන දෙන්න XY කියන භාණ්ඩ දෙක. මෙතන y, මෙතන x. මෙතන y, මෙතන x. කොහොමද තිබ්බේ? මේ දෙන්නගෙම උපේක්ෂා වක්‍ර දෙක මම එක සටහනකට දැම්මා. කොහොමද දැම්මේ?
මේ A කියන එක්කෙනා මෙයාගේ උපේක්ෂා වක්‍රය ඒ විදිහටමයි මේ මොන බලන්නකෝ A1 A2 A3 A4 A5 A6 A7 හරිද එහෙනම් කළු පාට උපේක්ෂා වක්‍ර ටික මේවා මේක ඇදලා තියෙන්නේ පැහැදිලිද නැත්තම් මේක මේ මොන සටහනක්ද කියලා හිතේ ඒක හරි ඊට පස්සේ කරේ එක සටහනකට ගන්න ඕනේ හින්දා මෙයා මෙහෙම කරකිව්වා මෙහෙම කරකවලා මේ මුල්ලට ගෙනල්ලා එයාගේ ටික එන්න එතකොට මේ නිල් පාටින් ඇඳලා තියෙන්නේ B1 B2 B3 B4 B5 B6 B7 තව අති විශාල ප්‍රමාණයක් මේක මැද තියෙනවා මෙහෙම අඳින්න පුළුවන් එතකොට මේ දෙන්නම භාණ්ඩ හුවමාරු කරගන්නා වූ හොඳම ලක්ෂයන් ටික යා කරලා අඳින මෙන්න මේ මැද රේඛාවට අපි කියනවා ගිවිසුම් වක්‍රය හරිද දැන් ඒකෙන් අපි කියන්න යන්නේ අපි මෙතන T කියලා ගමුකෝ ඔයාලා රූප සටහනක් ඇති මේකෙම තියෙන එක නැති වුණත් ඒකෙත් තියෙනවා විස්තරي හරි T කියන ලක්ෂය මෙන්න මෙතන HF කියන්නේ මේ ගිවිසුම් වක්‍රය මත හොඳට අහගන්න කියන එක ගිවිසුම් වක්‍රය මත ලක්ෂයක භාණ්ඩ හුවමාරු කරගන්නවාට වඩා ගිවිසුමෙන් පිට ඕනෑම ලක්ෂයකදී භාණ්ඩ හුවමාරු කර ගැනීම ප්‍රශස්ත නැහැ කියලා. මොකක්ද කියන්නේ? මිනිසුන් අතර භාණ්ඩ හුවමාරු කර ගැනීම මේ ගිවිසුම් වක්‍රයේදී හුවමාරු කර ගැනීම තමයි ප්‍රශස්තම මට්ටම. හොඳම මට්ටම. ඒකෙන් පිටත පිහිටන මේ කොහෙ පිහිටියත් ඒ තැන්වලදී භාණ්ඩ හුවමාරු කර ගැනීම මේ වක්‍රය මත හුවමාරු කර ගන්නවට වඩා ප්‍රශස්ත මට්ටමින් අඩුයි කියලා කියන්නේ. එහෙනම් ගිවිසුම් වක්‍රයක් මත ඉඳගෙන තමයි භාණ්ඩ හුවමාරු කර ගන්න ඕනේ. අනිත් පැත්තට කියනවා නම් ගිවිසුම් වක්‍රයකට පිටතින් පිහිටන ලක්ෂයකදී භාණ්ඩ හුවමාරු කර ගන්නවට වඩා ඒ දෙන්න ගිවිසුම් වක්‍රයේ මතට පැමිණීමේදී අවම වශයෙන් එක්කෙනෙකුගේ හෝ උපයෝගීතාවය වැඩි වෙනවා අනිත් එක්කෙනාගේ උපයෝගීතාවයට කිසිදු හානියක් සිදු නොවි. පැහැදිලිද කියන එක ගොඩක් මොලේට තට්ටු කරලා අහන්න ඕනේ. මොකද්ද මං කිව්වේ? දැන් අපි හිතමු මේ ගිවිසුම් වක්‍රයේ මේවා 1 2 3 4 5 6 7 ඔයාලා පැහැදිලි කරන්න මම දන්නේ. කොහොම මේ මැද තව තියෙනවා මෙහෙම මොහොම අඳින්න පුළුවන් කෝටියක් විතර තියෙනවා. දැන් අපි නිකන් ගත්තා ඔය 6ක් 7ක් තියෙනවා රෝ. ලක්ෂ. මොකද්ද කියන්නේ? මේ කියන ලක්ෂ 7 ත පිටින් පිටින් අපි හිතමු මේ T එහෙම නැත්නම් මේ K ඔය ආදි වශයෙන් මේ ඕනෑම ලක්ෂයකදී භාණ්ඩ දෙක හුවමාරු කර ගන්නවට වඩා එක්කෙනෙකුගේවත් අඩු වශයෙන් දෙන්නගෙම වෙන්නත් පුළුවන් අඩුම වශයෙන් එක්කෙනෙකුගේවත් උපයෝගීතාවය වැඩි වෙනවා මේ 1 2 3 4 5 7 කියන භාණ්ඩ සංයෝග ලක්ෂයන් මතට පැමිණීම නිසා අඩුම වශයෙන් එක්කෙනෙකුගේවත් වැඩි වෙනවා දෙන්නගෙම වැඩි වෙන්නත් පුළුවන් හැබැයි එතකොට අනිත් එක්කෙනාගේ තියෙන මට්ටමට වඩා නම් අඩු වෙන්නේ නැහැ කියලා කියන්නේ. පැහැදිලිද? මේ ලක්ෂ ගිවිසුම් වක්‍රයේ මත පිහිටන ලක්ෂයකට වඩා පිටතින් පිහිටන ඕනෑම ලක්ෂයකදී භාණ්ඩ හුවමාරු කර ගැනීමට වඩා ගිවිසුම් වක්‍රයේ මත භාණ්ඩ හුවමාරු කර ගැනීම අවම වශයෙන් එක් අයෙකුගේ හරි උපයෝගීතාවය වැඩි කිරීමට හේතු වෙනවා. මම ඒක ඔප්පු කරලා පෙන්නනවා. මොනවද කියන්නේ? එතෙන්ද කියන එක පැහැදිලිද දැන් ඔතෙන් නම් පුතේ? හරිද බය වෙන්න එපා මේකට. හරි බය වෙලා අපි ඉගෙන ගන්න ඉතින්. හරි? right. අපි බලමු උදාහරණයක්. දැන් අපි T ලක්ෂය ගන්න. T ලක්ෂය ගත්තාම මොකද වෙන්නේ? A කියන පුද්ගලයා x කියන භාණ්ඩේ මෙන්න මෙච්චර ප්‍රමාණයක් පරිභෝජනය කරනවා. O A x1 කියලා. හරිද? ඉතුරු ටික කවුද පරිභෝජනය කරන්නේ? මේ පරිභෝජනය කරන්නේ A. x1 ඉඳලා මේ x දක්වා ප්‍රමාණය පරිභෝජනය කරන්නේ x භාණ්ඩයෙන් කවුද? B.
එහෙනම් මෙතන ඉඳලා මෙතෙන්ට B පරිභෝජනය කරනවා. මේ ටික A පරිභෝජනය කරනවා. මේකට අදාළ. අනිත් පැත්තේ මෙහිට ගත්තාම OA ඉඳලා මෙන්න මෙතන y1 කියලා හිතමු. මෙන්න මේ ප්‍රමාණයම පරිභෝජනය කරන්නේ කවුද? A. ඇයි මෙතනනේ A ගේ මූලය? මෙතන B ගේ මූලය තියෙන්නේ. එහෙනම් මේ ඉතුරු චුට්ට තමයි B පරිභෝජනය කරන්නේ. එහෙනම් මෙතෙන්දි ගත්තාම Aට මෙතන අඩු වුණාට මේ පැත්ත වැඩි. දැන් A ප්‍රමාණය පරිභෝජනය කරද්දී ඔය කියන ප්‍රමාණය පරිභෝජනය කරද්දී මේ T ලක්ෂයේදී A ඉන්නේ මොන උපේක්ෂා වක්‍රයේද? මට කියන්න. මේකෙදි A ඉන්නේ A කීයද උපේක්ෂා වක්‍රය? T කියන ලක්ෂයේදී A ගේ උපේක්ෂා වක්‍රයේ අංකය කියන්න 1ද 2ද 3ද 4ද 5ද 6ද 7ද කියලා. නැත්තම් ඔයාලා T කියන ලක්ෂයේදී A ගේ උපේක්ෂා වක්‍රයේ අගය කොච්චරද? 4යි. එහෙනම් A ගේ උපයෝගීතාවය U4. මේ තියෙන 4. එතන. T කියන ලක්ෂයේදී B ගේ උපයෝගීතාවය කොච්චරද? ඒකත් කියන්නේ එක්කෙනෙක් හරි ගමන්නේ අල්ලන යනවා. B ගේ උපයෝගීතාවය කොච්චරද? T කියන ලක්ෂයේදී B ගේ උපයෝගීතාවය කොච්චරද? 2යි. හරි. ඔය 2යි මේ තියෙන්නේ කොළ පාටි මෙතෙන් දැවිලා මෙන්න B. එහෙනම් A U4 B B2 මෙතන A4 B2 ඔන්න ඔය උපයෝගීතා මට්ටම් දෙක තමයි T වලදී තියෙන්නේ. මේක ලක්ෂ්‍ය කොහෙද තියෙන්නේ? ගිවිසුම් වක්‍රයට පිටින්. එහෙනම් අපි කියන්නේ මෙයා ගිවිසුම් වක්‍රයට ගමන් කරොත් මේ උපේක්ෂා වක්‍ර දෙකට වඩා වෙනස් එකට එක පාරිභෝගිකයෙක්වත් යනවා. අනිත් එක්කෙනාගේ වෙනසක් වෙන්නේ නැහැ. අපි ගමන් කරවමු බලන්න. ඔන්න ගමන් කරනවා අපි මේක දිගේ ගිවිසුම් වක්‍රයට. ඔන්න ගිවිසුම් වක්‍රයට ගමන් කළා මෙන්න මෙතන P කියන ලක්ෂ්‍යය දෙනවා කියලා හිතන්න. දැන් P කියන ලක්ෂ්‍යයට ආවන් පස්සේ මෙතන ගිවිසුම් වක්‍රය. මෙතෙන්ගී A ගේ උපයෝගීතාවය කොච්චරද? P කියන ලක්ෂ්‍යයට ගිවිසුම් වක්‍රයේ මතට ආවන් පස්සේ A ගේ උපයෝගීතාවය U කීයද? එහෙම නැත්නම් A කීයද දැන් එයා ඉන්නේ? 4. very good. දැන් ඒක වෙනස් වෙලාද? නැහැ. A ගේ උපයෝගීතාවය වෙනසක් වෙලා නැහැ. වෙනස් නැහැ. දැන් මෙතෙන් ආවෙන් පස්සේ B ගේ උපයෝගීතාවය කීයද? B ගේ උපයෝගීතාවය B කීය උපේක්ෂා වක්‍රයේ මත දින්නේ? B කීයද ඉන්නේ? right very good. හොඳයි. ඇයි? දැන් බලන්නකෝ මෙතෙන්ද අපි ආවේ මේන් B නේ. එහෙනම් B 4යි. දැන් ඉස්සෙල්ලා හිටියේ B 2. මොකද වෙලා තියෙන්නේ? B 4 දක්වා වැඩි වෙනවා. ඒකයි කිව්වේ. මෙතට වඩා පිටින් ඉඳලා වක්‍රයේ මතට එනකොට අඩුම වශයෙන් එක්කෙනෙක්ගේ වැඩි වෙනවා අනිත් එක්කෙනාගේ වෙනස් නොවි. ඒකේ වෙනස් වුණාද? නැහැ. හැබැයි ඊට වඩා B ගේ පරිභෝජනය වෙනස් උපේක්ෂා වක්‍රයක් මතට ගියා. එයා වඩා හොඳ තත්ත්වයකට ගියා. දැන් මේ ඊට පස්සේ අනිත් පැත්තට ගියා. දැන් මෙහෙම ඔහොම ඔයාලට ඕන තරම් ඇඳලා මේක බලන්න පුළුවන්. අනිත් පැත්තට ගියොත් මෙතෙන්දි B4යිමයි. B2යිමයි වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මෙතෙන් එනකොට A කීයද? A 6යි. එහෙනම් මේ ලක්ෂ්‍යය දක්වා ආවොත් අපි හිතමු R කියලා. R ලක්ෂ්‍යය දක්වා ගමන් කරොත් ඒ මොකද වෙන්නේ? B වෙනස් නොවි A වෙනස් වෙනවා. දැන් මෙතෙන්ද ඇවිල්ලා බලන්න. එතකොට දෙන්නම වෙනස් වෙනවා. පැහැදිලිද කියන එක? එහෙනම් ඒකයි කිව්වේ මේ උපේක්ෂා වක්‍ර විග්‍රහය යටතේ මේ එජ්ජෝග්ගේ සටහනින් භාණ්ඩ දෙකක් උවමරු කර ගැනීම ප්‍රශස්ත මට්ටම් තමයි පෙන්වන්නේ. මොකක්ද කියන්නේ? ගිවිසුම් වක්‍රයට පිටතින් පිහිටන ලක්ෂයක ඉඳලා භාණ්ඩ උවමරු කරනවට වඩා ගිවිසුම් වක්‍රයේ මත ලක්ෂයක භාණ්ඩ උවමරු කිරීම අවම වශයෙන් එක්කෙනෙකුගේ උපයෝගීතාවය වැඩි කර ගැනීමට හේතු වෙනවා. අනිත් එක්කෙනාගේ උපයෝගීතාවයට කිසිදු හානියක් සිදු නොවේ. හරිද? භාවිතය පළවෙනි. ඊට වඩා වැදගත් භාවිතයක් තමයි මම ඊට පස්සේ කරන්න යන්නේ. ඔයගොල්ලෝ ඉවරෙනකොට අදත් වෙලා ඉවරයි. මේකෙන් නවත්තනවා. තව එකයි කරන්නේ. තව ඒවා ගොඩක් ඉගෙන ගන්න පුළුවන් මොකද පොතක් අරන් බලන්න. ආසයි දෙන්නේ ඔය කරා. ආසයි දෙන්නේ දෙපැ. right. අපි ඊළඟට යන රජයේ විකල්ප ප්‍රතිපත්ති ඇගීමට. දැන් මේවා හරි ප්‍රායෝගික. දැන් ඔයා මේ කෝස් එක කරලා තව ටිකක් ඉගෙනගෙන
ඉස්සරහට යනකොට ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් වුණොත් රජයේ ප්‍රතිපත්ති සම්පාදකයෙක් හැටියට මේවා වැදගත් වෙනවා. කාල ශ්‍රේණි දත්ත යොදාගෙන පහුගිය කාලයේ දත්ත යොදාගෙන මේවා ඇනලයිස් කරලා ඔයාලට තීරණ ගන්න පුළුවන්. ඒ වගේ රජයේ ප්‍රතිපත්තියක් හැටියට අපි හිතමු ඔයාලට ප්‍රතිපත්තියක් හදන්න එනවා. දුප්පත් මිනිසුන්ගේ දුප්පත් අයගේ දුප්පත්කම තුරන් කිරීම නෙවෙයි අඩු කිරීම සඳහා ප්‍රතිපත්ති සකස් කරන්න. දැන් එතකොට කොහොමද ඔයාලා සකස් කරන්නේ? දුප්පත්කම අඩු කිරීම සඳහා ප්‍රතිපත්ති සකස් කරන්න. හරි ප්‍රායෝගික. ඔයාලට හිතෙනවා ප්‍රතිපත්ති දෙකක්. අර ඉස්සලා මේක කියපු. මොකද්ද? එකක් තමයි අපි හිතමු ආහාර සහනාධාර ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම. ආහාර සහනාධාර. අනිත් එක තමයි අතිරේක ආදායම් පැවරීම. මේ ප්‍රතිපත්ති දෙකකින් එකක් තමයි ක්‍රියාත්මක කරන්න හදන්නේ ඔයාලා. ප්‍රතිපත්ති සම්පාදකයින් හැටියට. ඉතාල වැදගත් මේ කොටස්. මොකද මොකක් හරි කිව්වද පුතේ ඔයාලා මේකේ මට නෑ ඉස්සෙල්ලා දීපු වල උත්තර නේද? රයිට්. ඉතාල වැදගත් කොටස්. දැන් ආහාර සහනාධාරය දුන්නු. අර ආහාර මුද්දරයක් ඉන්නේ. ආහාර මුද්දරයක් දුන්නොත් වෙන්නේ මොකද්ද? වෙළඳ පොලේ පවතින භාණ්ඩයේ මිලට වඩා භාගයක් අඩුවෙන් ගන්න පුළුවන් කියලා අපි හිතමු ඔය ආහාර මුද්දරේ දුන්නෙන් පස්සේ. ඉස්සර එහෙම මුද්‍ර ක්‍රමයක් තිබ්බනේ. මුද්‍රේ ගිහින් දුන්නාන් පස්සේ බඩු ගන්න පුළුවන් වෙළඳ පොලේ පවතින මිලට වඩා භාගයක් අඩුයි. හරිද? භාගයක් අඩුයි. අනිත් එක මොකද්ද? සමෘද්ධි වගේ සල්ලි දෙන්න. මේ ක්‍රියාත්මක වෙන්නේ මොනවද? ඒකට අපි කියන්නේ මොකද්ද? අතිරේක ආදායමක් පවරනවා. එතකොට එහෙනම් භාණ්ඩ සහනාධාරයක් ලබා දෙනවද? එහෙම නැත්නම් සල්ලි දෙනවද කියන ප්‍රතිපත්තිය ඔයාලට ක්‍රියාත්මක කරන්න ඔයාලා අධ්‍යයනයක් කරනවා කියලා හිතන්න. එහෙනම් මේ අපිට මේ උපේක්ෂාවක් මේක කරගන්න. රූප සටහන පේනවද කියලා බලන්නත් එපා ඒකයි. පැහැදිලි නේද? අපි හිතමු ආහාර භාණ්ඩ දෙකක් කියන දැන් උපේක්ෂාවක් වේ. U එක උපේක්ෂාවක් වේ. හිතමු අන්න AB කියන අයවැය සංරෝධකයට යටත්ව පාරිභෝගිකය වුණ උතන සමතුලිත වෙලා ඉන්නවා x2 1 x1 1 කියන තැන. දැන් ඔයාලට ඕනේ පාරිභෝගිකයාගේ සුබ සාධනය වැඩි කිරීම සඳහා ප්‍රතිපත්ති දෙකක් තියෙනවා. දෙකින් කෝකද අපි ක්‍රියාවට නංවන්නේ කියලා බලන්න. පළවෙනි එක තමයි ආහාර සහනාධාරයක් දී. දැන් හොඳට අවබෝධ කරගන්න. හරි ඒකට ඔයාලට ඕනේ ප්‍රශ්නයක් මොන ප්‍රැක්ටිකල් විදිහට ඇහුවා මෙච්චර ගැඹුරට අහන්නේ නැහැ. නමුත් ඔයාලා ඉගෙන ගන්න ඉපේ. මම ප්‍රශ්නයක් දෙන්න අන්තිමට බලන්න අයියෝ මේ කිරිකජු ප්‍රශ්නයනේ දීලා තියෙන්නේ. එහෙම තමයි. ඒ කිරිකජු වෙන්නේ ඔයාලා මේක ටිකක් ගැඹුරට ඉගෙන ගත්තාම. එතකොටනේ ඔයාලා දන්නේ මේවා තමයි මේ පොඩියට අහලා තියෙන්නේ කියන එක. right? right. ආහාර සහනාධාරයක් දෙනවා කියලා කියන්නේ අර මුද්දරයක් වගේ එකක් දෙනවා. ඒක දීලා බඩු ගන්න පුළුවන් වෙළඳ පොලේ තියෙන බින්දට වඩා භාගයක් අඩුවෙන් කියලා අපි හිතමු. එහෙමනම් මිල භාගිකින් අඩු වෙලා තියෙන භාණ්ඩ ආසික. එතකොට එහෙනම් පවතින අපි හිතමු x කියන භාණ්ඩය කියලා. x කියන භාණ්ඩේ මිල අඩු වෙනවා කියලා කියන්නේ මොකද්ද? අයවැය රේඛාව දකුණට විතර. දැන් අරක තමයි. අපි දැන් තව ටුට්ටක් එහාට යනකොට පේනවා නේද? ඒකේ මොකුත් නැහැ එහා පැත්තේ ඊතල විතරයි තියෙන්නේ. එහෙනම් මේක විතර වෙනවා AC ආකාරයට මෙහෙම දක්වනවා. දැන් පාරිභෝගිකයා මොකද වෙන්නේ? නව සමතුලිතයකට පත් වෙනවා U2 කියලා. දැන් ඒක මෙතන. x 1 2 මෙතන x 1යි. හරිද? මෙතන e.
දැන් පළවෙනි අවස්ථාවේදී අපි මේවා ABC දාන්නද x 1 2 දැම්මොත් උත්තරද අමාරුයි නෑ කමක් නෑ x 1 2 1 x 2 2 ඒක 2 දැන් බලන්න ඉස්සෙල්ලා මේ A කියන P කියන සමතුලිතයේ හිටපු පාරිභෝගිකයා ඒ වෙලාවේදී එයා ගෙවන්න මේ කියන x1 ප්‍රමාණය සහ x2 ප්‍රමාණය පරිභෝජනය කිරීමට අපි මේක x1 කියලා කියන්නේ x2 කියලා කියන්නේ p1යි කියලා හිතන්නකෝ රුපියලයි කියලා හිතන්නකෝ එතකොට එහෙනම් මේකේ එතකොට දක්වන්නේ මිල එහෙනම් මේක p1 මේක p2 හරිද මේ ප්‍රමාණය පරිභෝජනය කරන්න නම් එයා මෙන්න මේ ප්‍රමාණය කැප කරනවා මොකද්ද AP1 ප්‍රමාණය කැප කරලා තියෙනවා දැන් රජය මේ සහනාධාරය දීපු නිසා පාරිභෝගිකයාගේ පරිභෝජනය x1 2 දක්වා මේ භාණ්ඩේ පරිභෝජනය වැඩි වෙනවා ඒ වැඩි කරනකොට රජයට දරන්න උනේ කොච්චරද p2 1 කියලා මෙන්න මේ ප්‍රමාණය P1 P2 කියන මෙන්න මේ ප්‍රමාණය තමයි රජයට දරන්න වෙන පිරිවැය. හරිද? එතන අපිට දැන් PCC අඳින්න පුළුවන්. රජයට දරන්න වෙන පිරිවැය. හැබැයි පාරිභෝගිකයාගේ සුබ සාධනය මෙන්න මෙච්චරකින් වැඩි වෙනවා. දැන් අනිත් ප්‍රතිපත්තිය ගත්තොත් අනිත් ප්‍රතිපත්තිය කියන්නේ අතිරේක ආදායමක් සපයීම. අතිරේක ආදායමක් සපයනවා කියලා කියන්නේ මෙයාලගේ අයවැය රේඛාව දකුණට කෙලින්ම විතැන් කරනවා. ඒක මිල අඩු වීම නිසා මේ දකුණට දෝලණය වෙච්ච එක නෙමෙයි. දකුණට විතැන් කරනවා. දැන් දකුණට විතැන් කරපුවාම මොකද වෙන්නේ? මෙන්න මේකට සමාන්තරව මේක දකුණට විතැන්. හරිද? එතකොට ඒක A2 එතන අපි C2 කියලා එක කියලා හිතමු. දැන් මොකද වෙන්නේ? දැන් මේක ස්පර්ශ වෙන්නේ මෙන්න මෙතෙන්. එහෙනම් x 1 1 1 මේක p2. හරිද? දැන් එහෙමනම් රජයට දරන්න යොච්ච පිරිවැය මෙච්චරයි. A1 A මේ ප්‍රමාණය. හැබැයි පාරිභෝගිකයාගේ සුබ සාධනය x1 1 ඉඳලා මෙන්න මෙච්චරයි වැඩි. පැහැදිලිද කියන්නේ? එහෙනම් ආහාර ගැනීම සඳහා සමුද්දිවාගේ සල්ලි දෙන එකකින් වෙන්නේ රජයට දරන්න වෙන පිරිවැය වැඩි. හැබැයි සුබ සාධනය මෙතෙන් දෙනවට වඩා අඩුවෙන් ඇවිල්ලා තියෙනවා. සුබ සාධනය අඩුයි. නේද? අනිත් පැත්තෙන් අර ආහාර සහනාධාරයක් දුන්නොත් සුබ සාධනය වැඩි දරන්න වෙන පිරිවැය අඩුයි. වගේම අනිත් පැත්තෙන් නිෂ්පාදකයාට මොකද වෙන්නේ? භාණ්ඩ හා සේවා අලෙවි කරගන්නත් පුළුවන්. මොකද භාණ්ඩනේ අපි මේ සහනාධාරයක් හැටියට දෙන්නේ. තව පැත්තකින් අනිත් අයට අඩුවට දෙන්නේ නැති නිසා අනිත් අයගේ භාණ්ඩවල මිල වැඩි වෙන්නේ නැති නිසා අනිත් පාරිභෝගිකයන්ට ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් මේ සල්ලි දීම නිසා ඒ කට්ටියගේ ආදායම ඉහළ යාම නිසා සමස්ත ඉල්ලුම වැඩි වෙලා භාණ්ඩ හා සේවාවල මිල වැඩි වීම නිසා අනිත් පාරිභෝගිකයන්ට මේක ඍණාත්මකව බලපාන්න පුළුවන්. එහෙනම් ඒ සෑම පැත්තක්ම බලලා තමයි ඔයාලා මේ තීරණ දෙකෙන් මේ ප්‍රතිපත්ති දෙකෙන් කෝකද තීරණය කරන්න කියලා තීරණය කරන්න ඕනේ. ඒකත් මම ඔයාලට එවල ඇති තවදුරටත් ඒක කියව ගන්න හොඳ ප්‍රායෝගික යෙදීමක් අපේක්ෂාවක් කරවල උතනින් අපි නවත්තනවා ප්‍රායෝගික වේදීන් දෙකයි කරේ නමුත් දෙක ඇති ප්‍රත්‍යක්ෂ වර්ණ න්‍යාය කරන්න ඕනේ නැහැ සාමාන්‍යයෙන් උතෙන් එනකොට අපි කියන්නේ ඒකෙන් ප්‍රශ්න අහලත් නැති නිසා කියව ගන්න මම කොටසක් එවල ඇති ඒක කියව ගන්න අපි පාරිභෝගික හැසිරීම පිළිබඳ න්‍යායන් උතනින් නවත්තනවා මෙන්න මේ ප්‍රශ්නේ ලියා ගන්න ටග් ගාලා අනිත් පාඩම අපි හඳුන්වා ගැනීමවත් අඩු ගන්න අද කරන්න ඕනේ මේ හරි මේ විභාගයට ප්‍රශ්න අහන කොච්චර ලේසිද කියලා ටග් ගාලා ලියා ගන්න උදේ කිසියම් පාරිභෝගිකයෙකු විසින් පාන් සහ සීනි යන භාණ්ඩ දෙක පරිභෝජනය කිරීම මගින් ලබා ගන්නා වූ
ආන්තික උපයෝගීතාවන් පහත වගේ දක්වා ඇත. පහත වගේ දක්වා ඇත. හරිද? පාන් ගෙඩියක මිල රුපියල් 4ක් ලෙසත් පාන් ගෙඩියක මිල රුපියල් 4ක් ලෙසත් සීනි කිලෝ එකක මිල රුපියල් 6ක් ලෙසත් උපකල්පනය කරන්න. සීනි කිලෝ එකක මිල රුපියල් 6ක් ලෙසත් උපකල්පනය කරන්න. පාරිභෝගිකයාගේ ආදායම රුපියල් 48ක් යයි සිතන්න. පාරිභෝගිකයාගේ ආදායම රුපියල් 48ක් යයි සිතන්න. මානෝ මේ ලකුණු ඉස්සර මේ චූටි ප්‍රශ්න හතරක් අහලා මෙන්න වගුවේ පළවෙනි පේළිය ඒකක ප්‍රමාණය තියෙන්නේ පැහැදිලි නැතුවද මම වේගින් ලිව්වේ ඒකක ප්‍රමාණය දෙවෙනි එක පාන් වල ආන්තික උපයෝගීතාවය පාන් කියන එක බ්‍රෙඩ් කියලා ගත්තොත් MUD ඊළඟ එක සුගර් කියලා ගත්තොත් සීනි වල ආන්තික උපයෝගීතාවය MUS කියන එක තමයි ඒ තියෙන්නේ හරිද එහෙම ඕනනම් දාගන්න පුළුවන් එහෙනම් ඒකක ප්‍රමාණය 1 2 3 4 5 6 7 8 තාමත්ම ලීසි 8යි ඔයාලගේ විභාගයට ආපු ගාන මේ හදලා එවන්න මම ඉතින් පුණා කියන්නේ නැහැ තමන්ගේ මට්ටම් තම් මට්ටම්ද තැම් මට්ටම්නේ තමන් කරොත් තමන්ට දෙයි හරි right එහෙනම් ආර්ථික උපයෝගීතාවන් ටික 40යි 36යි 22යි 28යි 24යි 20යි 16යි 12යි හරිද ඉලි වලට දීලා තියෙනවා සීනි වල 48යි 42යි 36යි 30යි 24යි 18යි 12යි 6යි ඊකනුත් උත්තරේ කියන්න පුළුවන් ගාන නේද හරි නේද මොකද්ද පුතේ කියන්නේ ලියා ගන්න බෑ 45 කියන්නේ ආදායම 48යි ආදායම 48යි පුතේ 45 දාලා හැදුවත් කමන්න ඔයාලා ඔක්කොම මම බලනකොට මම ඒක බලනවානේ ආදායම 48යි හරි පළවෙනි ප්‍රශ්නේ හරි වාහන දෙකෙහි ආන්තික උපයෝගීතාවන් සහ අර එදා කරපු පාඩමේ ආන්තික උපයෝගීතා න්‍යාය මේකේ මම ලොකු ගානක් කිව්වා එක්කෙනෙක් දෙන්නේ තමයි හැදුවේ මේ පොඩි ගානක් විභාගෙට එන්නේ පොඩි කෑල්ල අපි කරලා තියෙනවා ලොකු ගානක් වාහන දෙකෙහි ආන්තික උපයෝගීතාවන් සහ මිලයන් අතර අනුපාතයන් ගණනය කරන්න මිලයන් අතර අනුපාතයන් ගණනය කරන්න විනාඩි 2යි යන්නේ ලකුණු 5ක් දෙනවා ඒකට තාමත්ම ලේසි පෙරලා බලන්න පොඩ්ඩක් දැන් කොහොමද ඔයාලට මේකේ රූල් ටිකක් විතරයි ගහ ගන්න ඕනේ මේ වගුව තව ටුට්ටක් ලොක් කරන්න විතරයි දෙවෙනි කොටස පාරිභෝගිකයා සමතුලිතයට පත්වන විට පාන් සහ සීනි වලින් කවර ප්‍රමාණයක් මිලදී ගන්නේද පාන් සහ සීනි වලින් කවර ප්‍රමාණයක් මිලදී ගන්නේද යෝ මාර්ලේසි නේ ඔව් තාමත් ඒක ලකුණු 5 ලකුණු 10යි විනාඩි 3යි යන්නේ අදලා හුරු වෙන්න ඕනේ නැතුව එකපාරට බෑ ඔයාලට හදනකොට තේරෙයි අයියෝ ඉලක්කම් කීයද ලියන්න තියෙන්නේ මේ ලකුණු 10කට කියලා නේ ඒක තමයි තුන්වෙනි කොටස පාන් වල සහ සීනි වල මිල ගණන් පිළිවෙලින් පාන් වල සහ සීනි වල මිල ගණන් පිළිවෙලින් රුපියල් 2ක් සහ 3ක් දක්වා අඩු වූ අතර රුපියල් 2ක් සහ 3ක් දක්වා අඩු වූ අතර පාරිභෝගිකයාගේ ආදායමද රුපියල් 34ක් දක්වා අඩු විය. පාරිභෝගිකයාගේ ආදායමද රුපියල් 34ක් දක්වා අඩු විය. නව සමතුලිත පාන් සහ සීනි පරිභෝජනය කොපමණද? නව සමතුලිත පාන් සහ සීනි පරිභෝජනය කොපමණද?
අන්තිම කොටස කොටස් 4යි එන්නේ. දැන් 15ක් කරන් ඉවරයි ඔයාලා. අනිකුත් සාධක ස්ථාවර තත්ත්වයේ යටතේ අනිකුත් සාධක ස්ථාවර තත්ත්වයේ යටතේ පාරිභෝගික ආදායම රුපියල් 29ක් දක්වා අඩු වූයේ නම් පාරිභෝගික ආදායම රුපියල් 29ක් දක්වා අඩු වූයේ නම් නව සමතුලිත මිලදී ගැනීම සොයන්න. නව සමතුලිත මිලදී ගැනීම නෙවෙයි බාණ්ඩ දෙකක් නේ. නව සමතුලිත මිලදී ගැනීම සොයන්න. තාමත් මලේසිය ලකුණු 20ම ගන්න පුළුවන් එකක් අඩු වෙන්නේ නැතුව. ඉතින් ඔය වගේ අපි බලමු මම එදාට උපේක්ෂාවක් තුලින් මම පස්සේ දෙන්නම් මේ ප්‍රශ්නයක්. උපේක්ෂාවක් තුල ගණන් නැහැ අර වගේ ප්‍රශ්න තමයි තියෙන්නේ. මේකේ ගානත් එක්ක ප්‍රශ්නක් තියෙනවා අපි වෙලාව තියෙන හැටියට මම දෙන්නම් මේ අර අතින් ලියන්න දුන්නේ ඔයාලට මම උක ටයිප් කරලා මම ගාව තියෙනවා ඒ ඉවරනට වඩා හොඳයි වගේ ඔක ලියා ගන්න දීපුවා මතකක් තියෙනවා නේ ඒකයි ලියා ගන්න දුන්නේ පොඩි වෙලාවක් කරන් හරි දකින්න උතේ හරි ඉවරයි අපි එතෙන් එහාට අද පාඩමට යන්න මම පොඩි හැඳින්වීමක් එක්ක පොඩි කොටසක් කරමු අපි වෙලාව තියෙන නිසා මේ නිෂ්පාදන න්‍යාය හා පිරිවැය න්‍යාය කියන එක හරිද පිසිගේ වැඩක් තියෙනවා හරි ඒක මම බලන්න හරි නිෂ්පාදන න්‍යාය සහ පිරිවැය න්‍යාය මොකද්ද නිෂ්පාදන න්‍යාය කියන්නේ නිෂ්පාදනයක් කියන්නේ මොකද්ද නිෂ්පාදනයක් කියන්නේ මොකද්ද නිෂ්පාදනයක් කියලා කියන්නේ මොකද්ද කිසියම් අමුද්‍රව්‍යයක් එහෙම නැත්නම් දැන් අපි හිතමු ඔයාලගේ මේ කම්පියුටර් එක ගන්නකො අපි රෝ ඩේටා අමු දත්ත ඇතුළත් කරලා ඇතුලේ කිසියම් ප්‍රොසෙස් එකක් වෙනවා අන්තිමට අපිට එළියට එන්නේ තොරතුරක් ඉන්ෆර්මේෂන් එක මේකම තමයි නිෂ්පාදන ක්‍රියාවලියේදී වෙන්නේ නිෂ්පාදන සාධක එහෙම නැත්නම් අමුද්‍රව්‍ය භූමියේ ශ්‍රමයේ ව්‍යවසාය ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සාධක ටික අමුද්‍රව්‍ය වශයෙන් යොදාගෙන කිසියම් ක්‍රියාවලියකට ලක් කරලා අවසානයේදී නිමි භාණ්ඩයක් ඉලිනවා මේක තමයි අපි නිෂ්පාදන ක්‍රියාවලිය කියලා ඉතාමත්ම කෙටියෙන් කියන්නේ මේ දැන් පාරිභෝගිකයාගේ අරමුණ උපයෝගීතාවය උපරිම කර ගැනීම එහෙනම් මේ කියන නිෂ්පාදන ක්‍රියාවලියක යෙදෙන නිෂ්පාදකයෙකුගේ අරමුණු මොනවද කියමු බලන්න නිෂ්පාදකයෙකුට තියෙන්න පුළුවන් අරමුණු මොනවද කියන්න බා නිෂ්පාදකයෙකුගේ අරමුණු මොනවද කියලා එක්කෙනෙක් දෙන්නේ මොන හරි කියන්න දැන් නිෂ්පාදකයෝ ඇතිනේ මෙතන හරි එක්කෙනෙක් කිව්වා
තව මොනවද කියන්න බෑ. මොකුත් නැහැ. හොඳයි. මොනවද තියෙන්න පුළුවන්? හරි හොඳයි. ඔය කියන්නේ පිරිවැය අඩු කිරීම, ලාභයක් ලබා ගැනීම, වැඩිපුර වෙළඳ පොළ තුල රැඳී සිටීම නියමයි. ඔය කියන්නේ ඔක්කොම දන්න නේද? හැබැයි හොඳට අහගෙන ඉන්න. නැත්නම් අර පාරිභෝගික හැසිරීම පිළිබඳ න්‍යාය වගේ අකට යනකොට අමාරු වෙන්න ගන්නවා. මුලින් ඉඳන් මේක අල්ලගත්තා නම් ඒක කිසි ගැටලුවක් නෑ. ඔයාලා දැන් මේකට උත්තරේ නේද දෙවන්නේ? වෙන මොකුත් අහන්නේ නෑනේ මගේ. එහෙමනම් නිෂ්පාදකයාගේ අරමුණු තියෙනවා ලාභයක් ලැබීම නෙමෙයි, ලාභ උපරිම කර ගැනීම. දැන් රුපියල් 100ක් වියදම් කරලා 101ක් ලැබීමත් ලාභයක්. හැබැයි නිෂ්පාදකයා එහෙම නෙමෙයි 100ක් වියදම් කරලා 600කට විකුණලා 500ක් ලාභ ලබන්න වගේ තමයි try එක දෙන්නේ. ලාභය උපරිම කර ගැනීම. මේක උත්තරේ නේද කියන්නේ ඔයාලා? හොඳ වෙළඳ පොලක් ලබා ගැනීම ඕගෝ. හරි. ඊට පස්සේ ඔයාලා කියලා තිබ්බා විකුණුම් උපරිම කිරීම. විකුණුම් උපරිම කිරීම වැඩි නෙමෙයි උපරිම කර ගැනීම. දැන් සමහර අය ඉන්නවා එක භාණ්ඩයක් 100ට හදලා 150ට විකුණනවා. තව අය ඉන්නවා X කියන භාණ්ඩය හදලා 100ක් හදලා 100ක් වියදම් කරලා කොස්ට් එක 100යි විකුණන්නේ 101ට. පැහැදිලිද? මේ X කියන භාණ්ඩයම එක්කෙනෙක් හදනවා කොස්ට් එක 100යි, ඒකම හදනවා මෙයාත් කොස්ට් එක 100යි, මෙයා විකුණන්නේ 150ට. මෙයාට දවසට විකිණෙන්නේ එකයි. දවසක සේල් පළවෙනි එක්කෙනාගේ දෛනික විකුණුම් කොච්චරද? 1 ඒකකයයි. එකයි. මෙයාගේ දෛනික විකුණුම ඒකක 50යි. කවුද වඩා ලාභ ලබන්නේ? කියන්න බලන්න දෙන්නගේම කොස්ට් එක සමානයි. මෙයා 150ට එකක් විකුණානේ දවසට එකයි විකිණෙන්නේ. මෙයා 101 ගාන විකුණනවා 100ට හදලා දවසට 50ක් විකිණෙනවා. කවුද වැඩිපුර ලාභ ලබන්නේ? කියන්න බලන්න. මෙතන මම AB දාන්නම්. මෙයා A, මෙයා B. Aද Bද කියන්නේ වැඩිපුර ලාභ ලබන්නේ. දෛනික නේද? හොඳයි. ඔක්කොමලා ඒ කියන්නේ. රයිට් අප් බලමු. ඔක්කොම. දෛනිකෝ වැඩිපුර ලාභ ලබන්නේ. දැන් බලන්නකෝ. මෙයා 100ද හදලා 150ට විකුණනවා එකයි. ලාභ උපරිම කරගන්න තමයි මෙයාගේ අදහස. ලාභය කොච්චරද? අපි ආස්තික විලය මෙතන හොයන්නේ 50යි. මෙයා 100කට වියදම් කරලා 101 ගාන විකුණලා 50ක් හදනවා. එතකොට එකකින් රුපියල ගානේ 50 ඒත් 50යි. දෙන්නකම 50ක් ලාභයි. මෙයා බලන්නේ ලාභය අඩුවෙන් තියාගෙන විකුණුම් වැඩි කරලා ලාභ උපරිම කරගන්න. ඒක ව්‍යාපාරිකයාගේ හැටි නේ. මෙයා බලන්නේ මේකට හදලා අනේ දවසට එකක් විකුණා ගත්තාම මද 150ට එහෙම මිනිස්සු ඉන්නවා. ලොකු ලාභයක් තියන එකක් විකුණු. සමහර අය ඉන්නවා පුට්ටක් ලාභ තියන ගොඩක් විකුණු. ඒක ඔය හොඳ උදාහරණ තමයි මේ කතරගම පැත්තේ යනකොට බාණ්ඩාර පාරායිනේ තියලා තියෙන ඔය තියෙනවානේ මේ දියුල් බෙලිය නම්මන සමහර අයට පැයක් විතර හොන් ගහපුවම එනවා. ඇවිල්ලා කිලෝ එක කීයද? 150. සමහර අය එතනම ඉන්නවා. සමහර සීයලා ආච්චිලා ඉන්නවා. එයාගෙන් ගන්න කිව්වොත් 110යි පුති. ඒක දැන් මෙයාගේ 40ක් වැඩි. මෙයාගේ 40ක් අඩුයි. ඇයි? මෙයා එතනම ඉඳන් මෙයාට විකුණන්න පුළුවන් මෙයාට වැඩි ඇත්තටම. ඇයි නවත්තපු ගමන් මිනිස්සු රස්කද වෙන්න කැමති නෑනේ. තව උනාතත් වනලා මොනවා හරි කරලා මෙයාට විකුණන්න පුළුවන්. මෙයා එහෙම නෑ. මෙයා ඔහේ වෙන වැඩ. පොල්ලතු වෙනවා. ඒ නාන්න යනවා. අර ඕන් ගහලා කවුරු හරි එක්කෙනෙකුට එකක් විකුණ ගන්නවා. හැබැයි එතකොට එකෙන් මෙයාට රුපියල් 50ක්
මේ හිතලා නෙමෙයි මේ මිනිස්සු කරන්නේ. යාළගේ වැඩත් එක්ක මේ කරන්නේ අන්තිමට බලපුවහම අපි නිකන් යනකොට හිතලා බලපුවහම මේ න්‍යායවල් නේද කියලා හිතෙනවා නේද? රයිට්. එහෙනම් දෙන්නම එහෙම තමයි. දෛනිකව එකම ලාභය තමයි ලබන්නේ. ඒක විදිය. මොනවද කියන්නේ? දෙන්නම රයිට්. ඊට පස්සේ කව ඕන තරම් තියෙනවා. තමහර අය ඉන්නවා කීර්ති නාමය. කීර්ති නාමය පවත්වාගෙන යාම. ඔය ආදී වශයෙන් විවිධ අරමුණු ඇතිව තමයි නිෂ්පාදකයා හැසිරෙන්නේ. නමුත් මේ විවිධ අරමුණු අතරින් අපි කතා කරන්නේ මේ ලාභ උපරිම කර ගැනීමේ පරමාර්ථයෙන් කටයුතු කරන නිෂ්පාදකයෙක් ගැන පමණයි මෙතන. අනිත් අය එච්චර කියන්නේ අනිත් අය සුළු යයි තකා අපි ලාභ උපරිම කර ගැනීමේ පරමාර්ථයෙන් කටයුතු කරන නිෂ්පාදකයෙක් ගැන කතා කරමු. එහෙනම් නිෂ්පාදන ක්‍රියාවලිය මේකේ තියෙන පිළිවෙලටම කරන්නම්. නිෂ්පාදන ක්‍රියාවලිය. ඔයාලගේ ටියුටර් එක ගන්නකො මේක දැන් මම ආයෙ ලියන්න මේක තමයි වැඩි ප්‍රසන්ටේෂන් එක. මට මෙතන දැම්මොත් ලියන්න බැරි. නිෂ්පාදන ක්‍රියාවලිය මේ ඇඟලුම් කම්හලක නිෂ්පාදන ක්‍රියාවලිය තමයි මම මේ දාලා තියෙන්නේ. බලන්නකො ඒක යෙදවුම් ඊට පස්සේ මෙතන තියෙනවා පරිවර්තන ක්‍රියාවලිය. පරිවර්තන ක්‍රියාවලිය මෙතන තියෙනවා අවසාන නිමැවුම. එහෙම නැත්නම් නිමැවුම. හරි. යෙදවුම් මොනවද? අමුද්‍රව්‍ය, බොත්තම්, ශ්‍රමය. අමුද්‍රව්‍ය මේකේ තියෙන බෙත්තම් කියලා. බොත්තම්, ශ්‍රමය, ව්‍යවසාය, ප්‍රාග්ධනය ඔය වගේ. හරිද? මෙතන ප්‍රොසෙස් එක මොකද්ද? ඇඳුම් කැපීම, මැසීම, බොත්තම් ඇල්ලීම. මේ ඇඟලුම් කම්හලක නිෂ්පාදන ක්‍රියාවලිය. අවසාන නිමැවුම මොකද්ද? භාණ්ඩ හා සේවා. භාණ්ඩ හා සේවා. ඒ කියලා කියන්නේ නිමියදි. ඔකද නිෂ්පාදන ක්‍රියාවලිය. හැබැයි මෙන්න මෙතනදී තව ගැටලුවක් එනවා. මෙන්න මේ අමුද්‍රව්‍ය, බොත්තම්, ශ්‍රමය, ව්‍යවසාය, ප්‍රාග්ධනය මේ කියන නිෂ්පාදන යෙදවුම් කොටස් දෙකකට බෙදනවා. මේ යෙදවුම් මොනවද? විචල්්‍ය යෙදවුම් මේක ලේසි පාඩමක් සහ ස්ථාවර යෙදවුම් කියලා. දැන් මට කියන්න නිමි ඇඳුම් කර්මාන්තය නිෂ්පාදන ක්‍රියාවලිය ගත්තොත් ස්ථාවර යෙදවුම් හැටියට මොනවද ගන්නෙ? එකක් දෙකක් කියන්න. ඒවා ලොකු දේවල් මේ පොඩි ප්‍රශ්න මොනවද? කියනවනේ පට ගාලා කියන්නේ නේ. අන්න එහෙම මුලින් ඉඳන්ම ඉන්න. නැත්තම් අග වෙනකොට උත්තර නැතුව යනවා. මුලදී උත්තර දුන්නා නම් මොනවද? යන්ත්‍ර, ගොඩනැගිලි, හරි. හරි. ඔය තියෙන ස්ථාවර කියන්නේ ගොඩනැගිලි. මේවා පොඩි දේවල්. යන්ත්‍ර, සූත්‍ර ආදී ඒවා. මේක විචල්්‍ය යෙදවුම් කියලා කියන්නේ මොනවද? ශ්‍රමය. තව මොනවද? ශ්‍රමය. තව එකක් කියන්න. ඕන තරම් තියෙනවා. ලියනවා නේ පට්ට කාලා. ප්‍රාග්ධනය, ශ්‍රමය, ප්‍රාග්ධනය. මේවලම් ඒ වගේ. අනේ අමුද්‍රව්‍ය මේවලම්. යන්ත්‍ර සූත්‍ර නෙමෙයි මේවලම් කියලා කියන්නේ. ප්‍රාග්ධනය ඔය වගේ. දැන් එහෙනම් මොනවද ස්ථාවර යෙදවුම් කියලා කියන්නේ? නිමැවුම් ඒකක ප්‍රමාණය වෙනස් වීමත් සමග අපි ඒකක 100ක් නිෂ්පාදනය කරනවා කියලා. 101ක් නිෂ්පාදනය කරත් වෙනස් වෙන්නේ නැති නිමැවුම් ඒකක ප්‍රමාණය වැඩි කරනකොට වෙනස් වෙන්නේ නැති යෙදවුම් අපි කියනවා ස්ථාවර යෙදවුම් කියලා.
නිමැවුම වෙනස් කිරීමත් සමග වෙනස් වන විචල්යන් අපි කියනවා විචල්්‍ය යෙදවුම් කියලා. එහෙනම් මෙන්න මේ නිෂ්පාදන ක්‍රියාවලියේ මේ ස්ථාවර යෙදවුම් සහ විචල්්‍ය යෙදවුම් පදනම් කරගෙන අපි ඉස්සරහට යම් නිෂ්පාදන කාලය ගැන කතා කරා. එහෙනම් නිෂ්පාදන කාලය ප්‍රධාන කොටස් දෙකයි. එකක් තමයි කෙටි කාලය, දෙක තමයි දිගු කාලය. තවත් උගන්වනවා ඕනනම් ඉතා දිගු කාලය කියලා. එච්චර ඕනේ නැහැ. ඔයාලා මේ දෙක මතක තියාගන්න ඕනවට වැඩි කියන්න ඕනේ නැහැ නේද? එහෙනම් කෙටි කාලය කියන්නේ මොකද්ද? දැන් මේවා අහපුවම ඔයාලා ලියන උත්තරත් මම කියන්නම්. නිෂ්පාදන කාර්යයේදී නිෂ්පාදන ක්‍රියාවලියේදී කෙටි කාලය යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද කියලා අහපුවම ලියන්න මොකක්ද දන්නවද? අවුරුද්දයි. අවුරුද්දකට වඩා අඩු නම් කෙටි. මාස 6කට වඩා අඩු නම් කෙටි කාලය. ඔන්න ඔහොම උත්තර ලියන්න. ඔයාලට ඉනා යනවා ඇති. නමුත් ඔයාලා ලියලා වෙනවනේ සමහරවිට. ඒක නෙමෙයි. එහෙනම් මොකද්ද කෙටි කාලය කියලා කියන්නේ? ස්ථාවර යෙදවුම්. මෙන්න මේ ස්ථාවර යෙදවුම් අපි හිතමු මේ යන්ත්‍ර සූත්‍ර. ගොඩනැගිල්ල කියලා හිතමු. ගොඩනැගිල්ල වෙනස් නොකර එහෙම නැත්නම් ස්ථාවර යෙදවුම් වෙනස් නොකර විචල්්‍ය යෙදවුම් පමණක් වෙනස් කරමින් නිෂ්පාදන කාර්ය කරගෙන යන්න පුළුවන් තාක් කාලය අපි කියනවා කෙටි කාලය. මොකද්ද? කෙටි කාලයේදී අපි කියන්නේ ස්ථාවර යෙදවුම් මේ ගොඩනැගිල්ල වෙනස් නොකර. ගොඩනැගිල්ල විතරයි තියෙන්නේ. දැන් සපත්තු හදනවා හොගාලා. සපත්තු දාලා කට්ටිය අමුද්‍රව්‍යයක් මෙහෙම ගොඩ ගහලා මෙහෙම මැෂින් උත් උහම හයි කරලා දැන් මේක හදාන යනවා මේ ගොඩනැගිල්ල ඇතුලේ. දැන් මේක අපි හිතමු ඒකක 1000 හදනවා. ඊට පස්සේ 2000 හදනවා. මේ එක ඇතුලේ 3000 හදන්න බෑ. මේ 2000 හදන්නම යනවා අපිට අවුරුද්දක් වගේ ඇතුළත 2000 දක්වා වැඩි කරනවා. හැබැයි 3000 දක්වා වැඩි කරන්න නම් ඔයාලට තව කෑල්ලක් එකතු කරන්න ඕනේ. ගොඩනැගිල්ල. එතකොට මොකද වෙන්නේ? ස්ථාවර සාධකයේ වෙනස් වෙනවා. අන්න එහෙම ස්ථාවර සාධකයේ වෙනස් නොකර මේ ශ්‍රමිකයෝ අමුද්‍රව්‍ය වගේ ඒවා විතරක් වැඩි කරලා නිෂ්පාදනය කරගෙන යන්න පුළුවන් තාක් කාලය අපි කියනවා කෙටි කාලය. එහෙනම් කෙටි කාලයේදී පිරිවැය වර්ග දෙකයි. මොනවද? ස්ථාවර පිරිවැය අපි ඒක වෙනම කතා කරනවා පිරිවැය න්‍යායයද සහ විචල්්‍ය පිරිවැය. fixed cost අපි ඒකට කියන්නේ TFC ධන TVC. අපි පස්සේ ඒවා කතා කරනවා පිරිවැය ගැන. දැන් කලබල වෙන්න එපා. එහෙනම් කෙටි කාලය කියලා කියන්නේ ස්ථාවර යෙදවුම් වෙනස් නොවි විචල්්‍ය සාධක පමණක් වෙනස් කරමින් නිෂ්පාදනය කළගෙන යන්න පුළුවන් තාක් කාලය කෙටි කාලය. එසේ බැරුව ස්ථාවර සාධකත් වෙනස් කළ යුතු කාලය අපි කියනවා දිගු කාලය කියලා. එහෙනම් දිගු කාලයේදී පවතින්නේ සියලුම සාධක විචල්්‍ය සාධක. හරිද? ගොඩනැගිලි මේව ලම්මාගවත් වෙනස් කරන්න. පහුකාලික ආයර්ථ දැක්වීමක් කරනවා මේ දිගු කාලයේදී තාක්ෂණය වෙනස් නොවි පැවතෙනවා. ඉතා දිගු කාලයට යනකොට විචල්්‍ය සාධක ස්ථාවර සාධක වගේම තාක්ෂණයත් වෙනස් වන කාලය අපි ඉතා දිගු කාලය කියලා සමහර පොත්පත්වල හඳුන්වනවා. එච්චර දුරට ඕනේ නැහැ. මේකෙදිම ඔයාලා හිතා ගන්න උවමනා දැනුමට මම කිව්වේ දිගු කාලයේදී තාක්ෂණය තෝරන වෙනස් වෙනවා කියලා හිතුවත් ප්‍රශ්නයක්. එහෙනම් දැන් කෙටි කාලය සහ දිගු කාලය පැහැදිලිද? කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියකදී විචල්්‍ය සාධක පමණක් වෙනස් කරමින් නිෂ්පාදනය කරගෙන යා හැකි කාලය කෙටි කාලය. ස්ථාවර සාධකත් වෙනස් කරමින් එහෙම නැත්නම් සියලු සාධක විචල්්‍ය සාධක බවට පත් කරමින් නිෂ්පාදනය කරගෙන යන කාලය දිගු කාලය. පැහැදිලි නේද? right. උත්තර කරමු මේ ඊට පස්සේ තියෙන්නේ නිෂ්පාදන ශ්‍රිත. right අපි ඒ බුඩි කැලේ කරමු. නිෂ්පාදන ශ්‍රිත. නිෂ්පාදන ශ්‍රිතත් කොටස් දෙකක් යටතේ අපි කරනවා. කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිත
ඒක තමයි දීර්ඝකාලීන නිෂ්පාදන ශ්‍රිත කියලා. මේ නිෂ්පාදන ශ්‍රිතය කියලා කියන්නේ නිෂ්පාදනය කරන්න යොදා ගන්නා වූ නිෂ්පාදන සාධක සහ නිෂ්පාදන ඒකක ප්‍රමාණය අතර පවත්නා වූ ද්‍රව්‍යාත්මක සම්බන්ධය. මේක මූල්‍යමය වටිනාකමකින් දක්වන සම්බන්ධයක් නෙමෙයි. ඒකට හේතුව තමයි අපි හිතමු Q අපි හිතමු මේක පුටු කියලා. දැන් පුටුවක් අඳින්න දන්නේ නැහැනේ. හරිනේ මෙතන මුතික තමයි පුටු. පුටු තමයි නිෂ්පාදන. නිෂ්පාදන ඒකක ප්‍රමාණය රඳා පවතින අපි හිතමු L සහ K. ප්‍රාග්ධනය සහ ශ්‍රමය කියන නිෂ්පාදන සාධක දෙක මත. එතකොට ඔහොම තමයි අපි ලියන්නේ. එහෙනම් නිෂ්පාදන ශ්‍රිතය ලියන්නේ මොකද්ද? නිෂ්පාදනය සඳහා යොදා ගන්නා වූ නිෂ්පාදන සාධක සහ නිෂ්පාදන ප්‍රමාණය අතර පවත්නා වූ ද්‍රව්‍යාත්මක සම්බන්ධතාවය. මේ තියෙන්නේ ශ්‍රම ඒකක ප්‍රමාණය, මේ තියෙන්නේ ප්‍රාග්ධන ඒකක ප්‍රමාණය. හරිද? දැන් මේක තුලින් අපිට ව්‍යුත්පන්න කරන්න පුළුවන්. ව්‍යුත්පන්න කරන්න පුළුවන් පිරිවැය ශ්‍රිතය. හරිද? ඒකට දැන් ව්‍යුත්පන්න කරනවා කියලා කියන්නේ දැන් නිෂ්පාදන සාධක සඳහා පවතින්නේ ව්‍යුත්පන්න ඉල්ලුමකි. ඒ කියන්නේ මොකක්ද? නිෂ්පාදන සාධක කියලා කියන්නේ අපි හිතමුකෝ රබර් කිරි කියලා. නිෂ්පාදන සාධකයක්. දැන් රබර් කිරි වලට පවතින ඉල්ලුම රඳා පවතින්නේ මොනවද? අපි හිතමු රබර් කිරි වලින් හදනවා සපත්තු හදනවා. තෙරප්පු හදනවා. මකර කෑලි හදනවා. කොහොම කියලා හිතමුද? එහෙනම් මිනිස්සු සපත්තු නොදැම්මොත් වෙළඳපොලේ සපත්තු වලට ඉල්ලුමක් නැති වෙනවා. සපත්තු ඉල්ලුම නැති වුණොත් නිෂ්පාදකයා අමුද්‍රව්‍ය හැටියට ගන්නා වූ රබර් කිරි වලට ඉල්ලුම නැති වෙනවා. එතකොට රබර් කිරි වල ඉල්ලුම නැති වුණේ මොකක් නිසාද? සපත්තු වල ඉල්ලුම අඩු වීම නිසා. එහෙනම් වෙළඳපොලේ ඉල්ලුම අඩු වීම නිසා තමයි රබර් කිරි කියන නිෂ්පාදන සාධකයේ ඉල්ලුම අඩු වුණේ. එහෙනම් භාණ්ඩයේ ඉල්ලුම අඩු වීම නිසා ඒ තුලින් ව්‍යුත්පන්න වෙලා තමයි නිෂ්පාදන සාධක සඳහා ඉල්ලුම අඩු වෙන්නේ. ඒකින්ද තමයි අපි කියන්නේ ඒක ව්‍යුත්පන්න ඉල්ලුමක් පවතින. එහෙමනම් ඒ වගේ මේකෙන් අපිට ව්‍යුත්පන්න කරන්න පුළුවන් මේ නිෂ්පාදන ශ්‍රිතය ද්‍රව්‍යාත්මක ශ්‍රිතයක්. මේකට මිල ගණන් එකතු කරොත් අපි හිතමු ශ්‍රමය තියෙනවා ඒක වැඩි කරනවා වැටුප් වලින්. එතකොට මෙතන එනවා මිල ගන්න නේ. ශ්‍රමිකයෝ 5 දෙනයි වැටුප 100 නම් 500යි කියලා එනවා පිරිවැය. මෙතනත් එහෙමයි. ඒකට එකතු කරන ප්‍රාග්ධනයයි ප්‍රාග්ධන ඒකකයේ වටිනාකමයි අපි නිකන් හිතුවොත් ඒකත් 500යි. දැන් ටෝටල් එක 1000යි. මේ මොකක්ද? මේ ඇවිල්ලා තියෙන්නේ කොස්ට් එක. එහෙනම් ඒකයි මම කීවේ මේ නිෂ්පාදන ශ්‍රිතයට ඒ නිෂ්පාදන සාධකවල මිල ගණන් ඇතුළත් කිරීමෙන් අපිට පිරිවැය ශ්‍රිතය ව්‍යුත්පන්න කරගන්න පුළුවන්. හරිද? හැබැයි මේ නිෂ්පාදන ශ්‍රිතය සංඛ්‍යාත්මක ශ්‍රිතයක් නෙමෙයි, ඒක ද්‍රව්‍යාත්මක ශ්‍රිතයක්. ඒකට හේතුව තමයි නිෂ්පාදන ප්‍රමාණය රඳා පවතින්නේ නිෂ්පාදනය කරන නිෂ්පාදන සාධකවල ප්‍රමාණය මත. මේකත් දිගු කාලීන නිෂ්පාදන ශ්‍රිතය සහ කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතය කියලා දෙකක් තියෙනවා. අපි දැන් මේක මෙතන ඔහොම ගිහිල්ලා එන් දක්වා යනවා කියලා අපි හිතමු. නිෂ්පාදන සාධක භූමිය, ශ්‍රමය, ව්‍යවසාය, ප්‍රාග්ධනය ආදී වශයෙන් හතරම ගිහිල්ලා කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතය කියලා කියන්නේ මොකක්ද? කෙටි කාලයක් නිෂ්පාදන ශ්‍රිතය කියලා කියන්නේ අනිකුත් සාධක ස්ථාවරව තිබියදී මේ තියෙන සියලු සාධක ස්ථාවරයි. උඩින්වත් බාහිර ගන්න ස්ථාවරයි. එක සාධකයක වෙනස් වීම මත නිෂ්පාදනය වෙනස් වෙන ආකාරය අධ්‍යයනය කරන ශ්‍රිතය අපි කියනවා කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතය. උදාහරණයක් හැටියට මේ අනිත් සියලු සාධක ස්ථාවරයි. එහෙනම් නිෂ්පාදන ප්‍රමාණය රඳා පවතිනවා ශ්‍රම ඒකක ප්‍රමාණය මත. ඒක අනිත් ඔක්කොම ස්ථාවරයි. එහෙනම් මේක අපි කියනවා කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතය. එහෙම නැත්නම් විචල්්‍ය සාධකය විතරයි වෙනස් වෙන්නේ. ස්ථාවර සාධක ස්ථාවරව පවතින. හරි?
දිගු කාලය කියලා කියන්නේ සියලු සාධකවල වෙනස් වීම LK භූමිය ශ්‍රමික ව්‍යවසාය ප්‍රාග්ධනය ඔය ආදි වශයෙන් සියල්ල වෙනස් වීම මත නිෂ්පාදන ප්‍රමාණය වෙනස් වෙන එක දක්වන ශ්‍රිතය අපි කියනවා දිගු කාලීන නිෂ්පාදන ශ්‍රිතය කියලා. පැහැදිලි නේද? අපි බලමු කෙටි කාලීන නිෂ්පාදනයේ ශ්‍රිතයේ හැසිරීම විතරක් අදට අපි අනිත් දවසේ ඊටු ටික බලමු. right. ඊට වෙලාව අප පුළුවන් අප විනාඩි 5කින් 10කින් කරමු අනිත් දවස් චුට්ටක් අපි කතා කරමු. හරි. කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතයේදී අපි කතා කරන්නේ ස්ථාවර සාධක සහ විචල්්‍ය සාධක කියන වර්ග දෙකම පවතින තත්ත්වයක් ඇත්තේ. එතකොට ස්ථාවර සාධකය පවත්වාගෙන වෙනස් නොවි පවත්වාගෙන ස්ථාවර සාධකය විචල්්‍ය සාධකය ක්‍රමයෙන් වැඩි කරනවා. එතකොට මොකද වෙන්නේ කියලා බලමුකෝ. හරිද? කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතයේ හැසිරීම. මොකද්ද? කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතයේ හැසිරීම. ඔයාලගේ හැසිරීම වගේ හරියට. දැන් බලමු හැසිරීම බලමු. මෙන්න තියෙනවා මොකද්ද? පර්චේස් 10ක ඉඩම. හරි? මොකක්ද මේ කරන්න යන්නේ? කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතයේ හැසිරීම. පර්චේස් 10ක ඉඩමක් තියෙනවා. කුඹුරක් කියලා හිතන්නකෝ. දැන් මේකෙන් හම්බ වෙනවා V බුසල් කිව්වොත් දන්නවද? බුසල් භාගාර දැකලා තියෙනවද? හරියට. බුසලට V කිලෝ කීයද දන්නවද? 22යි. හාල් නම් 16යි. හරි. අපි හිතමුකෝ 2200ක් 2000ක් හම්බ වෙනවා කියමු 200 ඕනේ. දැන් මේකේ මේ පර්චේස් 10 V කිලෝ ඈ. ඊ දිනේ යොදවලා ඉන්නවද වැඩට? 3 දිනක් යොදවලා ඉන්නවා. 3 දිනක් යොදවපුවාම මෙයාට ලැබෙනවා මේ පර්චේස් 10න් V කිලෝ 2000. 200ක් කියමු. 200. කොඩි ප්‍රමාණය 4 දිනක් දානවා. කීයක් වෙයිද? 400ක් විතර වෙයි. 5ක් දානවා. මොකද වෙන්නේ? 1000ක් වෙනවා. දැන් ඉතින් මුදලාලිලා ඉතින් ලාභ උපරිම කර ගැනීමට යන්නේ නේ. දැන් භූමිය ඔච්චරයි තියෙන්නේ. මොකද වෙන්නේ? 6ක් දානවා. 6ක් දාපුවම මොකද? 1200ක් විතර වෙනවා. 7ක් දානවා. 1300ක් විතර වෙනවා. 8ක් දානවා මේකේ වැඩට. දැන් මොකද වෙන්නේ? වෙනසක් නෑ 1300ක්. 9ක් දානවා. මොකද වෙන්නේ? 1200යි. 9 වෙනි ඇවිල්ලා මොකද කරන්නේ? දැන් මේක ඉඩමදි හින්දා කුඹුර කොටන්න හැම ගියාම මූ කොටන්නේ එහා පැත්තේ ඉන්න එකගේ ඔළුවට. එතකොට දැන් ඌත් මැරෙනවා. අනිත් එකත් එහෙම දැන් මූන්ට කොටා ගන්න ඉඩ නැහැ. දැන් මේක ඇතුලේ හරියට වැඩේ වෙන්නේ නැහැ. නේද? එහෙනම් කොහොමද හැසිරුනේ? කිසියම් ස්ථාවර සාධකයක් තුලට විචල්්‍ය සාධකයේ ක්‍රමයෙන් වැඩි කිරීමේදී මුලදී ඵලදාව වැඩි වෙන වේගයකින් වැඩි වෙලා. ඊට පස්සේ මෙතන ඉඳලා අඩු වෙන වේගයකින් වැඩි වෙලා. ඊට පස්සේ උපරිම වෙලා ඊට පස්සේ අඩු වෙලා යනවා. එහෙනම් කිසියම් ස්ථාවර සාධකයක් තුලට මේක අපි TP කියලා හිතමු. මේක L කියලා හිතමු. කිසියම් ස්ථාවර සාධකයක් තුලට විචල්්‍ය සාධකයේ ක්‍රමයෙන් වැඩි කිරීමේදී මුළු ඵලදාව මුලදී වැඩි වෙන වේගයකින් වැඩි වෙලා අඩු වෙන වේගයකින් වැඩි වෙලා උපරිම වෙලා අඩු වෙලා යනවා. හරිද? ඊට සාපේක්ෂව මේකේ උපරිම ලක්ෂයේදී ආන්තික ඵලදාව බිඳුව වෙනවා. එතනින් පස්සේ ඍණ වෙනවා. හරිද? එන්න මෙහෙම MP. මේකට අපි කියනවා හීනවන ආන්තික ඵලදා න්‍යාය කියලා. එහෙනම් කෙටි කාලයේදී නිෂ්පාදන ශ්‍රිතයක හැසිරීම හීනවන ආන්තික ඵලදා න්‍යායට යටත්. ඒක තමයි අපි මේ කෙටියෙන් විස්තර කරපිය අනිත් දවසේ ලොකුවට විස්තර කරන්න යන්න දැන් මම කියනවා එහෙම මතක තියාගන්න. එහෙනම් කෙටි කාලයේදී නිෂ්පාදන ශ්‍රිතයේ හැසිරීම කොහොමද? ස්ථාවර සාධකයේ මත විචල්්‍ය සාධකයේ ක්‍රමයෙන් වැඩි කිරීමේදී ලැබෙන මුළු ඵලදාව ක්‍රමයෙන්
මුලදී වැඩි වෙන වේගයකින් වැඩි වෙලා පස්සේ අඩු වෙන වේගයකින් වැඩි වෙලා උපරිම වෙලා අඩු වෙලා යනවා. හරිද? එහෙනම් එක විචල්්‍ය සාධකයක් අමුතුවෙන් එකතු කිරීම නිසා අලුතෙන් මුළු පළදාවට එකතු වෙච්ච ප්‍රමාණය අපි කියනවා ආන්තික පළදාව කියලා. ඒක හොයන්නේ ඩෙල්ටා T P බෙදීම ඩෙල්ටා Q. දැන් ආන්තික තව එකක් අහු වුණා වුණාද? එහෙනම් මෙන්න මේක මොකද වෙන්නේ? ක්‍රමයෙන් හීන. මුලදී වැඩි වෙලා ක්‍රමයෙන් හීන. හරිද? ඒක අපි අනිත් දවස් තව කතා කරමු. ඉතින් සාමාන්‍ය පළදාව මොකද වෙන්නේ? ඊට පස්සේ ඒ චුට්ට මම ආයෙ කතා කරන්නම්. එහෙනම් මුලදී වැඩි වෙන වේගයකින් වැඩි වෙලා අඩු වෙන වේගයකින් වැඩි වෙලා උපරිම වෙලා අඩු වෙලා යනවා. මොකද්ද? ස්ථාවර සාධකයේ මත විචල්්‍ය සාධකයේ ක්‍රමයෙන් වැඩි කිරීමේදී. ඒකද අපි කියනවා කෙටි කාලයේදී හීනවන ආන්තික පළදා න්‍යාය නිෂ්පාදන න්‍යාය තුල ක්‍රියාත්මක වෙනවා කියන්නේ. හරිද? එතෙන් එනකම් පැහැදිලි නේද? වැඩි කරන්නේ නැහැ. මොකද මම දැන් මේ දවස්වල කරන පාඩම් ටිකක් නොකරලා තියෙන අයට වැඩි වගේ යනවා ඇති ගොඩාක් කරුවොත්. දැන් හැබැයි ඊට පස්සේ අපි ඉල්ලුම සැපයුම දවසින් දෙකකින් කරන්න ඕනේ ඒවද කරලා තියෙන පාඩම් මේ කරේ අපි පාරිභෝගිකයාගේ හැසිරීම කරනවා. දැන් ඊට පස්සේ නිෂ්පාදකයාගේ හැසිරීම කරලා ඉල්ලුම සැපයුම කරන්නේ. ඔතෙන් දෙනකම් පැහැදිලිද කියන්න පුතේ? අපි අනිත් දවස් මේ පාඩම කොහොමත් ඉවර කරනවාමයි. මොකද කරන්න දෙයක් නෑ. දැන් පෙබරවාරිත් ආවනේ නේ. ප්‍රශ්නයක් තියෙනවද? අර ප්‍රශ්නේ ලියලා ඔයාලා මට එවන්න. මේ ඒක ඔයාලට තමයි වටින්නේ. මොකද ඒක පොඩි ප්‍රශ්නයක්. හැබැයි විභාගයට ආපු එකක්. එන අපි ඔතනින් ආතමු. ඉතින් නැත්තම් ඔයාලා එක එක්කෙනා දැන් මේ ලියුවෙන්නේ වෙලාවටම තමයි වැඩනේ. මම ඉන්න හැදුවට හරියන්නේ නැහැ නේ. දැන් කාලක් විතර ලියු වෙලා. සමහර පහමාරට වෙන පන්තියක් තියෙද මන් දන්නේ නැහැ. එහෙම වුණොත් වතුර බීලා හැම එන්න ඕන හින්දා ලියු වෙනවත් ඇති. ඒකින්ද අපි අපේ වෙලාවට නවත්තුමු. මොකද්ද? මට තේරෙන්නේ නැහැ. මොකක්ද ඔය පුතේ? කොහොමද එවන්නේ? මං ඇයි මේල් එකක් දීලා තියෙනවනේ පුතේ. අර පළවෙනි ටියුට් වල තියෙනවා මුල. ඒකේ මේ Gmail එකට එවන්න. හරි. right. අපි ඔතනින් නවත්තමු. අනිත් දවස් කරමු පුතේ. thank you.